හොඳයි අද දවසේදී අපි එකතු වෙලා ඉන්නේ අපස උසස් පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂයක් නියමිතව තියෙනවා පද්ධති සංවර්ධනය කියලා නිපුණතාවයක්. එතකොට මේ නිපුණතාවයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මොනවාද කොහොමද ප්‍රශ්න ආවේ කියන එක ගැන සාකච්ඡා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද දවසේදී අපි 2019 අවුරුද්ද ඉස්සෙල්ලාම බැලුවොත් ඒ අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න 4ක් විතර ආවා මේ පාඩමෙන්. අපි බලමු පළවෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. පහත කවරකින් මෘදුකාංග පරීක්ෂාවේ නිවැරදි අනුපිළිවෙල දැක්වෙයිද කියලා. මෘදුකාංග පරීක්ෂාව කරන්නේ කොයි වගේ වෙලාවකද? අපි පද්ධතියක් නිර්මාණය කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒක ටෙස්ටිං කරන අවස්ථාව හරියටම ක්ලයන්ට් කෙනෙකුට බාර දෙන්න ඉස්සෙල්ලා අපි ඒක හුඟක් පරීක්ෂාවන් වලට ලක් කරනවා. ඒ පරීක්ෂාවන් වලට ලක් කරද්දී ඒක කරන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල මොකක්ද කියන එක තමයි මෙතන අහන්නේ. ඉස්සෙල්ලාම අපි එතනදී බලන්නේ ඒකක පරීක්ෂාව කියන එක. ඒකක පරීක්ෂාව තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. එතකොට ඒ යටතේ අපි ඉස්සෙල්ලාම පද්ධතියේ පුංචි කොටසක් විතරක් එක ෆන්ක්ෂන් එකක් විතරක් එක ක්‍රියායන අවශ්‍යතාවයක් විතරක් හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා බලනවා. ඊට පස්සේ තමයි අපි ඒකාබද්ධ පරීක්ෂාව කරන්නේ. ඒ කියන්නේ මේ පද්ධතියේ ක්‍රියායන දෙකක් ක්‍රියායන අවශ්‍යතා දෙකක් එකට එක්කව කරලා බලනවා මේ දෙක හරියට වැඩ කරනවාද කියන එක. ඒ ආකාරයෙන් තමයි ඊට පස්සේ මුළු පද්ධතියම පරීක්ෂා කරලා බලන්නේ. අවසානයේට අපි ප්‍රතිග්‍රහණ පරීක්ෂාවක් කරනවා. ඒ කියන්නේ නිල වශයෙන් අපි පාරිභෝගිකයාට අපේ පද්ධතිය ලබා දෙන්න ඉස්සෙල්ලා පාරිභෝගිකයාටත් පොඩ්ඩක් ට්‍රයල් කරන්න කාලයක් දෙනවා. ඊට පස්සේ එයාගේ යම් යම් වෙනස්කම් තියෙනවා නම් ඒගොල්ලෝගේ ප්‍රතිචාර අනුව නැවතත් අපි වෙනස්කම් සිදු කරලා ඉවර වුණාට පස්සේ තමයි නිල වශයෙන් බාර දීම කරන්නේ. එතකොට ඒකක පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එහෙම ගත්තයින් පස්සේ අපි ඒක ලබා ගන්නවා හරි විදිහට. එහෙම බැලුවාම මේකේ 4 වෙනි උත්තරය තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. මෘදුකාංග පරීක්ෂාවේ නිවැරදි අනුපිළිවෙල දැක්වෙයිද කියලා අහුවොත් මේක තමයි හරි පිළිවෙල. ඒකක පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන එක. දැන් 7 වෙනි ප්‍රශ්නයට 2019 MCQ වල එතනදී අපෙන් අහන්නේ මෘදුකාංග සංවර්ධන සමාගමක් තම නව පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සංකීර්ණ අවශ්‍යතා වලින් සමන්විත බවත් මධ්‍යම සිට ඉහළ දක්වා අවදානම් මට්ටමක් ඇති බවත් හඳුනා ගනී. තවද අවශ්‍යතා පැහැදිලි කර ගැනීමට ඇගයීමක් අවශ්‍ය බවත් පද්ධති සංවර්ධන ක්‍රියාවලියේ සැලකිය යුතු වෙනස්කම් අපේක්ෂා කරන බවත් හඳුනා ගනී. මේ ව්‍යාපෘතිය සඳහා වඩාත්ම සුදුසු මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලි ආකෘතිය කුමක්ද කියලායි අපෙන් අහන්නේ. ආපහු බලන්නේ ප්‍රශ්නේ මෘදුකාංග සංවර්ධන සමාගමක් තම නව පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සංකීර්ණ අවශ්‍යතා වලින් සමන්විත බවත් මධ්‍යම සිට ඉහළ දක්වා අවදානම් මට්ටමක් ඇති බවත් හඳුනා ගන්නවා. හරිද? තවද අවශ්‍යතා පැහැදිලි කර ගැනීමට ඇගයීමක් අවශ්‍ය බවත් සංවර්ධන ක්‍රියාවලියේදී සැලකිය යුතු වෙනස්කම් අපේක්ෂා කරන බවත් හඳුනා ගන්නවා. එතකොට අන්න එතනදී මේ වාක්‍ය දෙකෙන් අපි පොඩ්ඩක් මේක හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතනදී ඉස්සෙල්ලාම කියනවා මෙන්න මේ කාරණා ටික.
මෘදුකාංග සංවර්ධන සමාගමක් තම නව පද්ධතිය සංකීර්ණ අවශ්‍යතාව වලින් සමන්විතයි. හරි. ඒක තමයි පළවෙනිටම අපි තේරුම් ගන්න ඕන පොයින්ට් එක. සංකීර්ණ අවශ්‍යතාව වලින් සමන්විතයි. මධ්‍යම සිට ඉහළ දක්වා අවදානම් මට්ටමක් තියෙනවා කියලා. ඒ කියන්නේ රිස්ක් ලෙවල් එක අවදානම් මට්ටම් තියෙනවනේ තුනක්. දැන් ලෝ, මීඩියම්, හයි කියලා තියෙනවා නම් එතකොට මීඩියම් එකයි හයි එකයි අතරේ තමයි මේ පද්ධතිය ඒගොල්ලෝ හදන්න යන පද්ධතිය තියෙන්නේ. මීඩියම් එකයි හයි එකයි. එහෙම බලද්දී අවශ්‍යතා පැහැදිලි කර ගැනීමට ඇගයීමක් අවශ්‍ය බවත් එවලුවේෂන් එකකුත් ඕනේ කියන අවශ්‍යතාව පැහැදිලි කරගන්න. හරි. ඒකත් එකක්. ඒ කියන්නේ අවශ්‍යතාවන් හරියට හඳුනා ගන්න අමාරුයි මූලික වටයේදී. ඉස්සෙල්ලාම දැන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යටියට පද්ධති අවශ්‍යතා හඳුනා ගැනීමයි අපිට ඕන වෙන්නේ. ඒකත් හරියට කරගන්න බෑ. අන්න එහෙම වෙලාවකදී මොකද්ද එහෙනම් බලාපොරොත්තු වෙන්නේ? ඊළඟට කියනවා පද්ධති සංවර්ධන වෙනකොට සැලකිය යුතු වෙනස්කම් අපේක්ෂා කරනවා කියලා. එහෙනම් දරුවනේ මේක තේරුම් ගන්න අවදානමත් වැඩි අවශ්‍යතා ටික හඳුනා ගන්නත් අමාරුයි හරියට ඒකට තැගීමක් කරන්න ඕනේ කියනවා. වැඩේ කරගෙන යන අතරේදී වෙනස්කම් සෑහෙන්න වෙන්නත් ඉඩ තියෙනවා බවත් තේරුම් අරගෙන තියෙනවා. හරි. එහෙමනම් මේ ක්‍රියාවලියට යොදා ගන්න ඕන process model එක මොන විදිහටද කියලා යහන්නේ. agile, prototyping, ඊට පස්සේ කියන ශ්‍රීග්‍රේදුම්, සර්පිල, දියඇලි. එතකොට මේකට වඩා සුදුසුම උත්තරය තමයි සර්පිල ආකාරයට අපි මේක කරගෙන යනවා නම් වඩා හොඳයි. ඔයාලට මතක ඇති. ඒක චක්‍රයක් ආකාරයෙන් ඒක අපි වැඩි දියුණු කරගෙන යන්නේ. හරිද? පළවෙනි වටයේදී විතරක් අපි පළවෙනි වටයේදී බොහොම පොඩි කොටසක් අපි හඳුනා මේ ඩෙවලොප් කරගෙන යනවා. පොඩි කොටසක් ඩෙවලොප් කරගෙන ගියන් පස්සේ තමයි අපි දෙවන වටේදී ඒක ඉදිරි පියවරකට යන්නේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපිට පළවෙනි අවස්ථාවේදී වෙච්ච වැරදීම් එහෙම මොනවා හරි තියෙනවා නම් අන්න එවැනි අවස්ථාවකදී දෙවෙනි රවුම යනකොට අපිට ඒවා නිවැරදි කරගෙන ඊට වැඩි පද්ධතිය උගක් ඉස්සරහකට යන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔය ක්‍රමවේදයේ හැටියට අපිට සර්පිල ආකෘතියක් පාවිච්චි කරන එක වඩා හොඳයි. හරි. එතකොට මෙතනදී ඕගොල්ලෝ මේ ඡේදය කියවනකොට හැමතිස්සෙම මෙන්න මේ එකින් එක පොයින්ට්ස් හරියට තේරුම් ගත්තා නම් ප්‍රශ්නෙට උත්තරය ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟ එක ටිකක් වෙනස් ආකාරයක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකත් අපි හොඳින් කියවලා තේරුම් ගන්න පුළුවන් දෙයක්. සබා දහමෙන් පෙළඹ වෙන පරිගණකකරණය nature inspired computing පිළිබඳව පහත දැක්වෙන වගන්ති සලකන්න. සබා දහමෙන් පෙළඹ වෙන පරිගණකකරණ ඇසීම සඳහා පරිගණක ආකෘතියක් සැලසුම් කර සංවර්ධනය කිරීමට ස්වභාවික සංසිද්ධියක් නිරීක්ෂණය කර යොදා ගනු ලැබේ. පළවෙනි එක තමයි සබාදාමින් පෙළඹ වෙන පරිගණකකරණයක් කියන එක. හරිද? nature inspired computing කියන එක. හරි. සබාදහමට අනුව තමයි ඒක වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. පරිගණකකරණයක් වෙන්නේ. එතකොට ඒක සංකීර්ණ ගැටලු විසඳන්න හරිද? සංකීර්ණ ගැටලුවක් විසඳන්න අවශ්‍ය කරන ස්වභාවික සිද්ධියක් නිරීක්ෂණය කරන්න යොදා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ මේ જાතිය කම්පියුටර් මේ පද්ධතියක් හරි සංකීර්ණ ගැටලු විසඳ ගන්න ස්වභාවික සිද්ධියක් පාදක කරගන්න නිරීක්ෂණය කරලා කරගන්න යොදා ගන්නවා කියන එකයි එතනින් කියන්නේ. හරිද? පරිගණනීයව අභියෝගාත්මකව ගැටලු අවබෝධ කර ගැනීම හා විසඳීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට කෘතිම බුද්ධිය මගින් මේ වගේ පද්ධතියක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. සබාදහම මගින් පාලනය වෙන පද්ධතියක් පෙළඹවන පද්ධතියක් මේ අභියෝගාත්මක ගැටලු අවබෝධ කර ගැනීම සහ විසඳීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය පාවිච්චි කරනවලු මේ වගේ පද්ධතියක්. එහෙම වාක්‍යයක් කියනවා. අන්තිම එක සබාදහමින් පෙළඹ වෙන පරිගණකකරණ යටතේ සංවර්ධනය කරන ලද පරිගණක ආකෘති හා ඇල්ගොරිතම වැසි වනාන්තර සාගර වනසත්ව අභය භූමි වැනි ස්වභාවික පරිසර සඳහා පමණක් භාවිතා කළ හැක කියලා තියෙනවා. ඒකට උතනින් අහන්නේ ඕකෙන් කවර වගන්තියක් සාවද්‍ය වේද? වගන්තියක් හෝ වගන්ති සාවද්‍ය වේද? වැරදි එක මොකද්ද කියලා යහන්නේ. එතකොට මේකේ තියෙන විදිහ දිහා බැලුවොත් බලමු පළවෙනි එකේ හැටියට නම් සබාදහම මගින් පෙළඹ වෙන මේ සිදුවීමක් පරිගණකයක්
සංකීර්ණ ගැටලුවක් විසඳ ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් කියනවා. අපි හිතමුකෝ දැන් ඔය සුනාමි අනතුරු ඇඟවීම වගේ දෙයක් ඇත්ත වශයෙන්ම එතනදී අපිට දැන් ඔය පද්ධතියක් ස්වභාවික අණුව එළඹවන පද්ධතියක් නේ එකක්. දැන් කාලුගුණ සිදුවීම් වගේ දේවල් බැලුවාම ඒ පරිසරයේ සිදුවීමක් නිරීක්ෂණය කරලා අපිට සංකීර්ණ ගැටලුවක් විසඳා ගැනීම කරන්න පුළුවන්. ඒතකොට සුළඟේ වේගය, සුළඟේ හමන දිශාව, ආර්ද්‍රතාවය අන්න ඒ වගේ දේවල් ගණනය කරලා අපිට ටක් ටක් ගාලා පෙන්නලා ඒ අණුව අපිට පුළුවන්කම තියෙනවා නම් අපේ ගණනය කිරීම සඳහා මේවා යොදා ගන්න හැකියාවක් තියෙනවා නම් අන්න ඒ කාරණාවට ඔය ඒ කියන එක අදාළයි. ඒ නිසා ඒ කියන එක ඇත්තයි. දෙවෙනි කාරණාව B කියන එක දිහා බැලුවොත් පරිගණනීයව ගැටලු අවබෝධ කර ගැනීම හා විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීමට කෘත්‍රිම බුද්ධිය මගින් සබා දහමට එළඹවන පරිගණකකරණයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. පරිගණනීයව අභියෝගාත්මක ගැටලු අවබෝධ කර ගැනීම විසඳීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය මගින්. ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් ඔය කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා දැන් ඔය ස්වභාවික සංසිඳුවීම් අපිට පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඇත්තටම දැන් ඔය ලොකු ස්වභාවික ආපදාවක් වෙන්න යන්නේ ඉස්සෙල්ලා අවශ්‍ය කරන ඒ මොනවා හරි අනතුරු ඇඟවීම් කල්ැතුවම කරවා ගන්න පුළුවන්කම තියෙනවා නම් අපි පුද්ගලයෝ ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා පුද්ගලයා ක්‍රියාත්මක වෙලා අනතුරු ඇඟවීම් කරන්න කලින් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒකත් ඇත්තටම කරන්න පුළුවන් වැඩක්. මේ nature inspired computing වලට ඒක හරියටම හරි. ඒ නිසා B කියන එකත් හරි. C කියන එක බැලුවොත් මොකද? ස්වභාදාමී පෙළඹ වෙන පරිගණකකරණය යටතේ සංවර්ධනය කරන ලද පරිගණක ආකෘති හා ඇල්ගොරිතම වැසි වනාන්තර සාගර සහ වනසත්ත්ව අභය භූමි වැනි පරිසර සඳහා පමණක් භාවිතා කළ හැක. ස්වභාවික පරිසර සඳහා පමණක්. එහෙම කියලා නෑ. ස්වභාවික පරිසර කිව්වහම මේ සාගර වනසත්ත්ව අභය භූමි කියන එක විතරක් නෙමෙයි වනාන්තර කියන එක විතරක් නෙමෙයි අයිති වෙන්නේ. ඔතන අපිට ස්වභාවික පරිසර කියලා ගත්තාම දැන් ඔය නගරබද ප්‍රදේශ වුණත් ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? දැන් නගරබද වගේ දැන් අර මං කිව්වා වගේ භූකම්පන මනින අවස්ථාවක් අපි බැලුවොත් එහෙම දැන් ওই ජපානය වගේ රටවල් වලදී නාගරිකව ඒ වගේ දේවල් කොච්චර වෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි හිතුවමු දැන් ශබ්ද දූෂණය, වායු දූෂණය වගේ දේවල් අපි ඔයලා මේ සම්බන්ධයෙන් පද්ධතියක් නිර්මාණය කරනවා නම් ඒ වගේ දේවල් නිරීක්ෂණය කරන්න අපිට සාගර වනසත්ව අභය භූමි ඒවට ගිහින් වැඩක් වෙන්නේ නැහැ. අපිට යන්න වෙනවා ටිකක් නගරබද්ධ ජනාකීර්ණ ප්‍රදේශ වලට යන්න වෙනවා. ඒ වගේ පරිසරවලදීත් අපිට ඔය වගේ nature inspired computing systems පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම බැලුවොත් C කියන එක සාවද්‍යයි. එහෙමනම් A B දෙකම හරි C හරි. C වැරදි. A B දෙකම හරි C වැරදි. සාවද්‍ය වේ කොයි එකද කියන එකයි අහන්නේ. C පමණයි කියන එක අපිට කියන්න පුළුවන්. 4 දිහා බැලුවොත් පද්ධති ස්ථාපනය කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? පද්ධති ස්ථාපනය පිළිබඳව නිවැරදි ප්‍රකාශනය කුමක්ද කියලා අපෙන් අහනවා. පළවෙනි එක ඍජු ස්ථාපනය වඩාත්ම සාධාරණ ස්ථාපන ක්‍රමයකින්. මතක් කරගන්න දැන් ඩිප්ලොයිමන්ට් තියෙන්නේ ඍජු ස්ථාපනයේ තියෙනවා, සමාන්තර ස්ථාපනයේ තියෙනවා, අවදි ස්ථාපනයේ තියෙනවා, නියමු ස්ථාපනය කියලා අපි 4ක් ඉගෙන ගත්තා. ඍජු කියලා කියන්නේ පරණ එක එහෙම් පිටින්ම අයින් කරලා දාලා අපි අලුත් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරලා දානවා. ටක් ගාලා. හරි? අතින් ලියලිය හිටපු එකක් කෙලින්ම කම්පියුටර් බේස් කරලා දානවා. එතකොට පරණ පද්ධතිය එතනින් එහාට පාවිච්චි වෙන්නේ නැහැ. ඒකේ පොඩි අවදානමක් තියෙනවා. හරි? ඉතින් ඒක නිසා සෙමෙන් ක්‍රියාත්මක වන ස්ථාපන ක්‍රමයක් කියලා කියන්න බෑ ඒක. ඒක වැරදි. හරි? මොකද ඒක හරි වේගවත්ව ඉක්මනින්ම සිද්ධ වෙන එකක්. ඒ නිසා පළවෙනි එක වැරදි. නියමු ස්ථාපනය කියන එක මතක් කරගන්න. පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ මොකද්ද? හැම තැනකම පාවිච්චි කරන්නේ ආයතනයක එක කොටසක්. හරි? අපි ගත්තොත් දැන් අර මම උදාහරණයක් ඇටියට කිව්වොත් අර වාහන ආදායම් බලපත්‍ර අපි මේ මොනවද? වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගන්න එක අපිට ඔන්ලයින් කරගන්න දැන් පුළුවන්නේ.
එතකොට ඒක මුල්ම අවස්ථාවේදී බස්නාහිර පළාත විතරයි ක්‍රියාත්මක වුණේ. දැන් දකුණු පළාතරත් ඒක ව්‍යාප්ත කරලා තියෙනවා. එහෙම වුණාම ලංකාවේ සියලුම පරිශීලකයන්ට සියලුම පළාත්බද්ධ ප්‍රදේශවල ජනතාවට ඒ අවස්ථාව තාම හම්බෙලා නැහැ නේද? එක කොටසකට විතරයි. දැන් මේක අහන්නේ සියලු පරිශීලකයන්ට ආරම්භයේදී පද්ධතිය භාවිතා කිරීමට හැකියාව ලැබේ කියලා තියන්නේ. සමාන්තර ස්ථාපනයේදී පැරණි හා නව පද්ධති එකවර භාවිතා කෙරේ කියලා කියනවා. ඔව් ඒක හරි. හරි සමාන්තර ස්ථාපනයේදී අර එකපාරටම මේ අර පරණ එක අයින් කරන්නේ නැහැ. ඒකත් ටික කාලයක් පාවිච්චි කරනවා. අර අලුත් සිස්ටම් එකත් පාවිච්චි කරන දෙකම එකපාර කරගෙන යනවා ටික කාලයක්. හරි. එතකොට ඒක හරි. අපි අනිත් දෙකක් බලමු. අවදි ස්ථාපනය මගින් පරිශීලකයන්ට නව පද්ධති පිළිබඳ අවශ්‍ය වෙන ශිල්ප ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා නොදේ. අවදි ස්ථාපනය අන්තිම උත්තර දෙකම තියෙන්නේ අවදි ස්ථාපනය සම්බන්ධයෙන්. අවදි ස්ථාපනය කියලා කියන්නේ ඒක මොකද්ද? ක්‍රමානුකූලව ඒත් යන්නේ දැන් නියම ස්ථාපනය කියලා කියන්නේ අර තෝරාගත්ත එක ප්‍රදේශයක එක පාර්ශවයකට විතරයි ඒක දෙන්නේ. අවදි ස්ථාපනය එහෙම නෙමෙයි. ඉස්සෙල්ලාම එකපාරටම සිස්ටම් එක දාන්නෙත් නෑ. සිස්ටම් එකේ එක ෆන්ක්ෂන් එකක් විතරක් අපි මේව කරනවා. ඒ කියන්නේ පද්ධතියක් අපි නිර්මාණය කරාම ඔන්න ඒකේ ඉන්සර්ට් පාර්ට් එක විතරක් වැඩ කරන විදිහට ඉස්සෙල්ලාම ඒක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඊළඟ ටික කාලයක් ගිහිල්ලා ඔන්න ඒකෙන් අප්ඩේට් කරගන්න විදිය කියලා දෙන විදිහට කරනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ ෆන්ක්ෂන් එකෙන් ෆන්ක්ෂන් එක බොහොම ක්‍රමානුකූලව තමයි යන්නේ. එතකොට ඒකම අර පරණ ඒකෙන් කරපු පරණ කොටස අයින් වෙනවා. පරණ ක්‍රමවේදයේ ඒ කොටස් ටික අයින් කරලා හිමීට තමයි යන්නේ. එහෙම අර රවුමක් කැරකිලා එනවා වගේ චක්‍රයක් කැරකිලා එනවා වගේ තමයි අවදි ස්ථාපනය කියලා කියන්නේ. එතකොට හතරවෙනි උත්තරේ කියන්නේ එහෙම ක්‍රමානුකූලව ශිල්ප ක්‍රම අලුත් ඒ සිස්ටම් එක අලුත් එකට හැඩ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ටික ටික ඉගෙන ගන්නවනේ. මේක කියන්නේ අවස්ථාව ලබා නොදේ කියලා. එතකොට ඒක වැරදි. මුළු පද්ධතියම එක ස්ථානයක පමණක් භාවිතා කිරීම කියලාත් කියන අවදි ස්ථාපනය කියලා. ඒකත් වැරදි. මුළු පද්ධතියම හැමතැනම මුළු මේ දැන් පළවෙනි එක ෆන්ක්ෂන් එකක් මුළු ඒ අදාළ කරන ඔෆිස් එකකට අපි මේක දෙනවා නම් ඉම්ප්ලිමන්ට් මෙතඩ් එකට මේ අවදි ස්ථාපනයට ෆේස් ඩිප්ලොයිමන්ට් එකට මුළු ඔෆිස් එකටම මේ එක ෆන්ක්ෂන් එකක් විතරක් ක්‍රියාත්මක වෙන්න මුලින්ම හඳුන්වා දෙනවා. මුළු ඔෆිස් එකේ ඔක්කොටම. හරි? දැන් මුළු පද්ධතියම එක ස්ථානයක පමණක් භාවිතා කිරීම කියන එක අන්න අර පයිලට් එකේදී නියම ස්ථාපනය කියන එකට නම් අන්න ඒ ක්‍රමවේද වෙනවා. ඉතින් මෙතනදී අවදි ස්ථාපනයේදී එහෙම වෙන්නේ මුළු ඔෆිස් එකකටම ඉස්සෙල්ලා එක ෆන්ක්ෂන් එකක් ගැන කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ රවුම වෙනකොට ඒකත් එක්ක තව ෆන්ක්ෂන් එකක් රීප්ලේස් කරගන්නවා. පරණ එකෙන් අයින් කරලා. හරි? එතකොට මේ කතාවේ හැටියට පහත් වැරදි. එහෙනම් හරි උත්තරය 3. සමාන්තර ස්ථාපනයේදී පැරණි හා නව පද්ධති දෙකම එකවර භාවිතා කෙරේ කියලා කියනවා. අපි යමු ඒ අවුරුද්දේ රචනා ප්‍රශ්න වලට සාමාන්‍ය හැම අවුරුද්දකම 6 වෙනි ප්‍රශ්නය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ 2018 19 ආකෘතිය අනුව බැලුවම අපිට අවසාන රචනා ප්‍රශ්නේ හැටියට තියෙන වලට ඒක තෝරලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඒක ටිකක් හොඳට කියවන්න ඕනේ. මේ ප්‍රශ්න වුණත් ඇත්තටම හොඳින් කියවන්න ඕනේ. අපි බලමු හිමීට මොනවද මේ තියෙන්නේ කියලා. ඔන්න එකක් තියෙනවා. ලේ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක පහත ක්‍රියාකාරකම් ඇත. ලේ පරීක්ෂාව සිදු කරන ලෙස නියම කළ තුණ්ඩුව රෝගියා විසින් බාර ගැනීමේ කවුන්ටරයට බාර දෙනු ලැබේ. හරිද? අපි බලමු මේකේ දැන් මේ මතක තියාගන්න මේ එකම මේ සිදුවීමත් එක්ක කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක් තියෙනවා. හරි? අපි ඒකත් එක්ක එකින් එක බලාගෙන යන්. මේ තියෙන රෝගියා කියලා කියන්නේ බාහිර පාර්ශවය. ඒක ඕවල් ෂේප් එකෙන් අඳින්නේ. ප්‍රොසෙස් එක අපි අඳිනවා මෙන්න මේ ආකාරයට. හරි? ඉස්සෙල්ලාම මේ වෙන ක්‍රියාකාරකම් ටික ඔන්න දැන් නෝටිස් කරගන්න. දැන් අපේ ප්‍රශ්නෙත් අහන්නේ බලන්න මේ දත්ත ගැලීමක් වෙන අවස්ථාවල් 5 හඳුනා ගන්න කියන එක තමයි තියෙන්නේ PQRST. අපි බලමු දැන් මේ දත්ත ගලාගෙන යනවා නම් මේ සිස්ටම් එකක් හදලා තියෙනවා නම් කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම රෝගියා තුණ්ඩුව කවුන්ටරයට බාර දෙනවා කියලා තියෙනවා. හරිද? එතකොට කවුන්ටරයට තුණ්ඩුව බාර දීලා තියෙද්දි ඔන්න අනිත් පැත්තට වාර්නාවක් එහෙම නැත්නම් ඉන්වොයිස් එකක් නිකුත් කරනවා කියලා කියනවා. දැන් වාර්නාව මතක තියාගන්න මේක වාර්තාව නෙමෙයි වාර්නාව. හරි? වරන් ඇතුලේ දීලා දිනවා ඉන්වොයිස් කියලා. හරි? ඒක අලුත් වචනයක් ඕගොල්ලන්ට ඒක ඉගෙන ගන්න වාර්නාව ඉන්වොයිස් එකක් නිකුත් කරනවා. ඊට පස්සේ ඒකේ පිටපතක් අය කැමි වෙත
යවනවා කියලාත් කියනවා. හරිද? ඊට පස්සේ රෝගියා මොකද කරන්නේ? ඉන්වොයිස් එක චෙක් කරලා ඒක අනුමත කරායින් පස්සේ ඒක ගෙවීම කරනවා. හරිද? ඒක ගෙවීමත් කරනවා. හරිද? ගෙවීම කරායින් පස්සේ අයකැමි විසින් පිටපතක් රෝගියා වෙත නිකුත් කර එහි පිටපතක් පරීක්ෂණාගාරය වෙතත් යවනවා. හරි? පරීක්ෂණාගාරය වෙතත් යවනවා. රෝගියා විසින් රිසිට් පත පරීක්ෂණාගාරය වෙත බාර දෙනවා කියලා කියනවා. හරිද? එතකොට දැන් ටෙස්ට් එක කරායින් පස්සේ ඒක කරා කියලා ඩන් කියලා අප්ඩේට් කරලා දෙනවා අනිත් පැත්තට. හරිද? ඒක ලබා දීමක් කරනවා යාවත් කාලින වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ පරීක්ෂණාගාරය මගින් වාර්තාව ලබා බාර ගැනීමේ කවුන්ටරය වෙත යවනවා. එහෙම යවුවාට පස්සේ රෝගියා විසින් යාවත් කාලින කරන ලද රිසිට් පත බාර ගැනීමේ කවුන්ටරයට ලබා දෙන අතර ඒ කවුන්ටරය නිකුත් කළා කියලා සලකුණු කරලා ආපහු වාර්තාවක් දෙනවා. ඔන්න ආයෙ බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම රෝගියෙක් ඇවිල්ලා මොකද්ද කරන්නේ? තුන්ඩුවක් දෙනවා. මට ඒ කියන්නේ යාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවනේ. දැන් අපිට නිකන් ආවට ගියාට ලේ චෙක් කරගන්න බෑනේ. ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එපේ. ඒක ලබා දෙනවා. ඒක දෙනවා සිස්ටම් එකට. හරි? සිස්ටම් එකෙන් ඊට පස්සේ මොකද කරන්නේ? ඉන්වොයිස් එකක් දෙනවා අනිත් පැත්තට. ඉන්වොයිස් එකක් දුන්නායින් පස්සේ හරිද? සිස්ටම් එකෙන් ඉන්වොයිස් එක ලබා දුන්නාම රෝගියා මොකද කරන්නේ? ඒක රයිට් මට මේ ගාන ඕකේ කියලා කිව්වට පස්සේ ඔන්න ගෙවීම කරනවා. හරි? ගෙවීම කරනවා. ගෙවීම කරායින් පස්සේ මොකද කරන්නේ? ඒකට රිසිට් එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඕනම ආයතනයක ගෙවීමක් කරාට පස්සේ ඒකට කුවිතාංශයක් දෙන්න එපා. රිසිට් එකක් දෙන්න එපා. ඒක දෙනවා. රිසිට් එක දුන්නට පස්සේ මොකද කරන්නේ? ඒ රිසිට් එක රෝගියා ආපහු අරගෙන ගිහින් බාර දෙනවා කොහටද? පරීක්ෂණාගාරයට. ලැබ් එකට ගිහින් දෙනවා. ඊට පස්සේ ඒ රිසිට් එකෙන් තමයි රෝගියා රයිට් මෙයා ඇවිල්ලා තියෙන්නේ මේකටයි කියලා හඳුනාගත්තට පස්සේ එයාගේ ඔන්න බ්ලඩ් ටෙස්ට් එක කරනවා. බ්ලඩ් ටෙස්ට් එක කරලා ඉවරනාට පස්සේ ඒක කරා කියලා අර රිසිට් එකේ අප්ඩේට් එකක් දානවා. ඒ අප්ඩේට් වෙච්ච එක තමයි රෝගියාගේ අතට ආපහු දෙන්නේ. ටෙස්ට් එක කරලා එතනින් එළියට එනකොට රෝගියාගේ අතට අප්ඩේට් කරපු රිසිට් එක නැවත බාර දෙනවා. එහෙම බාර දුන්නට පස්සේ ඔය අතර වාරෙදී පරීක්ෂණාගාරය මගින් වාර්තාව අනිත් පැත්තෙන් කවුන්ටරයට එනවා. රෝගියා මේ පැත්තෙන් ආපහු කවුන්ටරේ ගාවට එනකොට ලැබ් එකෙන් අනිත් පැත්තට රිපෝට් එකක් දෙනවා. ඒ පැත්තෙන් එවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කවුන්ටරෙන් රිපෝට් එක ඉෂුව කරා කියලා අප්ඩේට් කරලා හරිද? ඒ රිසිප්ට් එක ආපහු ලබා දෙනවා වාර්තාවත් එක්ක. හරි? මෙඩිකල් සෙන්ටර් එකක වෙන ප්‍රොසීඩියර් එක ගැන තමයි ඔය කිව්වේ. මෙඩිකල් සෙන්ටර් එක වෙන දෙයක් ගැන පොඩ්ඩක් මතක් කරගන්න. හරි? දැන් අපෙන් අහන්නේ මොකද්ද? අර තත්ත්ව වගේක් දීලා තියෙනවා ඒ ටික ලියලා නැහැ අපි. ඒ ටික ලියා ගන්නයි තියෙන්නේ එච්චරයි. එහෙනම් පළවෙනි වාක්‍යය දිහා බැලුවොත් මොකද්ද එන්නේ P කියන එකට? P කියන එකේදී මොකද්ද රෝගියාගෙන් සිස්ටම් එක පැත්තට දෙන්නේ? ඉස්සෙල්ලාම දෙන්නේ පරීක්ෂාව නියම කිරීමේ තුණ්ඩුව දෙනවා. හරිද? ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලබා දීම තමයි දරුවනේ P අකුරෙන් කියන්නේ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දුන්නාට පස්සේ ඒ කියන්නේ බලන්න මේ නියම කළ තුණ්ඩුව කියලා තියෙන්නේ ඒකයි. බාර ගැනීමේ කවුන්ටරයේ විසින් රෝගියා වෙත වාර්ණාවක් නිකුත් කර කියලා කියනවා. නිකුත් කර වාර්ණාව. එහෙනම් Q වලට දෙන්නේ බලන්න ඊතලයේ සිස්ටම් එකේ ඉඳලා මේ පැත්තටයි එන්නේ Q කියන්නේ වාර්ණාව. එහෙම දුන්නාට පස්සේ ලෙඩා මොකද කරන්නේ? රයිට් ඉන්වොයිස් එක කියවලා බලලා ඒක අප්‍රූව් කරනවා. එයා ඒකත් එක්ක ගෙවීම කරනවා. මේ තියෙන අනුමත වාර්ණාව ප්ලස් ගෙවීම. ඒක දීලා තියෙනවා අපිට. ගෙවීම කරයින් පස්සේ මොකද්ද ඊළඟට සිස්ටම් එකෙන් ආපහු රෝගියාගේ පැත්තට දෙන්නේ? R කියන තැනට මොකද වෙන්නේ? රිසිප්ට් එක දෙනවා. හරි? ඔන්න රිසිප්ට් එකක් දෙනවා.
ඒක තමයි මේ R එක තියෙන්නේ. ආයි බලන්න ළමයි පහලින් තව රිසිප්ට් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ සැරේ ඒ රිසිප්ට් එක මේ පැත්තට ආයි යන්නේ ඇයි? ඒ රිසිප්ට් එක අරගෙන රෝගියා යනවා මෙන්න මෙතනට ලැබ් එක පැත්තට යනවා. මොකද දැන් මේ ලැබ් එකත් ඒ සිස්ටමැටිකලි නේ වැඩේ යන්නේ. හරි? එතකොට කවුන්ටරෙන් ඔයා ආපහු රිසිප්ට් එක අරගෙන ඔයා යන ඔන්න දැන් වගේ බ්ලඩ් ටෙස්ට් එක කරගෙන ලැබ් එකට යනවා. ඒක එතනට ගිහිල්ලා බාර දෙනවා. ඒ නිසා තමයි මේ රිසිප්ට් අත කියන එක ආපහු අනිත් පැත්තට මෙහෙම ඊතලයක් තියෙන්නේ. බ්ලඩ් ටෙස්ට් එක කරා ඔක්කොම කරාට පස්සේ ඔන්න රෝගියාට දෙනවා මොකද්ද ඩන් කියලා එකක් දෙනවා. ඩන් කියන එක දාලා අප්ඩේට් කරපු එක රෝගියාගේ අතට ආයි දෙනවා. ඒ රිසිප්ට් එක දෙනවා. යාවත් කාලින රිසිප්ට් අත කියලා තියෙන්නේ ඒකනේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? S. එතකොට මොකද්ද? ආපහු යාවත් කාලින වෙච්ච රිසිප්ට් එක ආයි දෙනවා කවුන්ටරේට. හරි? මොකද අනිත් පැත්තෙන් මොකද්ද තියෙන්නේ? බලන්න දරුවනේ මේ පැත්තේ එනවා. නැවත යාවත් කාලින රිසිප්ට් පත කියලා එකක් දෙනවා. ඒ අනිත් පැත්තෙන් මොකක්ද එන්නේ? දැන් රෝගියාට ආපහු රිසිප්ට් එක බාර දෙනවා ඩන් කියලා. ඒ අතර වාරදී රිපෝට් එක බ්ලඩ් ටෙස්ට් එකේ රිපෝට් එක දෙනවා අනිත් පැත්තෙන් වටෙන් කරගිලා එනවා කවුන්ටරේට. ඒක ගන්න රෝගියා මොකද ආපහු දෙන්න ඕනේ. මෙන්න මේ යාවත් කාලින වෙච්ච රිසිප්ට් එක ආයි දෙන්න ඕනේ අනිත් පැත්තට. කවුන්ටරේට දෙන්න එපේ. ඒකෙන් එයා වඳුනගන්නේ. රයිට්. ඒක තමයි මේ S අකුරෙන් තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න රිපෝට් එක බාර දෙනවා. මොකක් එක්කද? issued කියලා නැවත යාවත් කාලින කරපු එකක්. මේ තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. issue කරා කියන එක තමයි මෙතනින් දෙන්නේ. මේ ඉතාලෙන් කියන්නේ ඒකයි. ඒකම T අකුර මොකද්ද? සමග වාර්තාව කියලා තියෙනවා. පේනවා නේද වාර්තාව? හරි? චුට්ටක් මතක් කරගන්න බලන්න මෙඩිකල් සෙන්ටර් එකකට ගියාම අපි බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ගියාම වෙන දේවල් ටික තමයි තියෙන්නේ. හරි? එහෙම ආයතන තියෙනවානේ. හරි? ඒවයි සිස්ටමැටිකලි වෙච්ච දේවල් ඕන තරම් තියෙනවා. හරි. අපි යමු ඊළඟට ඒකේ දෙවෙනි කොටස මොකද්ද? අර දැන් කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක තමයි අර අපි ඉස්සෙල්ලා දැක්කේ. ඔන්න ඒකම මේ සිස්ටම් එකේම ඊළඟ ලෙවල් එක අපි බලනවා DFD1 කියන එකේ. මේ DFD level 1 එක දිහා බැලුවොත් අපිට පේනවා ඒකම ඔන්න අපිට PQRSC. හරි අපි දැන් මේ ටික ලියුවානේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක වෙන්නේ කොහොමද කියලා තව ටිකක් හොඳට. දැන් අර අතනදී සිස්ටම් එකෙන් එනවා යන ওই ටික විතරනේ දැක්කේ. සිස්ටම් එක ඇතුලේ ඒක වෙන්නේ කොහොමද කියන එක එක level එකක් අපි ඇතුළට ගිහින් බලනවා දැන්. ඒක තමයි DFD level එක. ඒක වයතර දත්ත ගමනාගමනය වෙන හැටි තමයි දරුවනේ අපි මේ බලුවේ. බලන්න රෝගියා මුලින්ම තුණ්ඩුව දුන්නා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දුන්නා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීලා ඉවර කරලා ඔන්න මෙතනින් මේ Q කියන එක මොකද්ද? ඉන්වොයිස් එක දුන්නා. ඉන්වොයිස් එක දීලා අනිත් පැත්තට R මෙන්න මේක දිගේ එනවා. මොකද්ද? රිසිප්ට් එක එනවා. රෝගියා ඒක බලලා ඉවර කරලා රිසිප්ට් එකට ගෙවීම කරනවා. ඒ මොකද්ද? මෙන්න මේ අවස්ථාව මේ තියෙන්නේ. හරි? ගෙවීම කරලා ඉවර වෙලා බ්ලඩ් ටෙස්ට් එක කරලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ ඩන් කියලා එනවා. අනිත් පැත්තට රිපෝට් එකක් එනවා. රිපෝට් එක ගෙවුවට පස්සේ ඔන්න issued කියලා ඒක දෙනවා. අනිත් පැත්තෙන් මෙහෙම වාර්තාවක් එනවා. හරිද? දැන් ඊළඟට තව එකක් තමයි මොකද්ද? මෙන්න මේ ක්‍රියායනයේට W එකට දෙන්න හොඳ වචනයක් මොකද්ද කියලා අහනවා. පදයක්. හොඳ වර්ඩ් එකක් මොකද්ද කියලා අහනවා. ගැලපෙන එක මොකද්ද කියලා. හරි? මොකක්ද ඒකට අපි දෙන්නේ? දැන් සාමාන්‍යයෙන් මෙතනදී රෝගියා වෙත ඉන්වොයිස් එකක් ලබා දීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් මොකක්ද ඒකට ගැලපෙන්නේ එහෙනම්? ගෙවීම කියන එක නම් මෙතනට අදාළ වෙනවා. හරිද? ගෙවීම සැකසීම. හරි? ඇයි? Q කියන්නේ ඉන්වොයිස් එකනේ. ඔයාලට කෙලින්ම පේනවා ඉන්වොයිස් එක ආවට පස්සේ මෙතනින් එන්නේ R කියලා රිසිප්ට් එක. පේනව නේද? එතකොට එහෙනම් ගෙවීමකට අදාළ කාර්යයක් තමයි මේ process එකේ වෙන්නේ. එහෙමනම් ගෙවීම සැකසීම කියන එක කිව්වනම් හරියටම හරි. ගෙවුවට පස්සේ රෝගියා ආපහු මේ පැත්තට යන පරීක්ෂාව කරගන්න S කියන එක අනිත් පැත්තේ report එක හැදිලා එනවා. ඒක තමයි මෙහෙන් දෙන්නේ. හරි. ඊළඟට X කියලා එකක් තියෙනවා මෙන්න මෙතන. ඒකට මොකද්ද හොඳ වචනේ අපි දෙන්නේ? අනුමත වාරණාව සමග ගෙවීම. දැන් පේනවා නේද මෙතනදී
අපි බැලුවොත් පිළිවෙලට ආයෙත් පොඩ්ඩක් බලන්න P අකුරෙන් කියන්නේ රෝගියා ඉස්සෙල්ලාම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලබා දීම. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දුන්නට පස්සේ ඉන්වොයිස් එක ලබා දෙනවා මේ පැත්තෙන්. ඉන්වොයිස් එක අනුව තමයි ගෙවීම සකස් කරලා දෙන්නේ. හරිද? ගෙවීමට අදාළ ගෙවීම ගන්න නම් රිසිට් එකක් දෙන්න ඕනේ රෝගියාට. ඒක තමයි මේ උනේ. ඊට පස්සේ S අකුර මොකක්ද? යාවත් කාලින වෙච්ච රිසිට් පද. ඒ කියන්නේ දැන් රෝගියා ගිහිල්ලා ඒ අතරදී මොනවද කරගන්නේ? ලේ පරීක්ෂාව කරගෙන එනවා. එතකොට ඒක ඩන් කියලා එනවනේ අනිත් පැත්තේ. ඒ අතර වාරයේදී දරුවනේ මොකද වෙන්නේ? මෙතනින් මේ රිසිප්ට් කියන එක බලන්න පුතේ මේ R කියන එක මෙහෙන් එනකොට රෝගියාට රිසිප්ට් එක දෙනකොට අපි අර කලින් මේ එක තැනකදී කිව්වා ඔයාලගේ ප්‍රශ්නේ කියවලා බලද්දි ඒකෙම පිටපතක් කොහාට දෙන්නේ? අර ලැබොරටරි එකට පැත්තට යනවා. ඒක ඒ නිසා තමයි මේ R දෙකක් පෙන්වන්නේ. එතකොට රෝගියා ඇවිල්ලා ආපහු අර රිසිප්ට් එක මේ පැත්තෙන් බාර දෙනකොට මෙහෙන් දෙන කොපියත් එක්ක චෙක් කරලා බලනවා මේ එකම රෝගියා නේද මේ එකම පුද්ගලයා නේද ඇවිල්ලා ඉන්නේ මේ බ්ලඩ් ටෙස්ට් එක කරන්න. බ්ලඩ් ටෙස්ට් එක කරලා ඉවරලා වාර්තාව සකස් කරලා දෙනවා. හරිද? වාර්තාව සකස් කරලා දෙනකොට ඒක ඩන් කියලා යාවත් කාලින කරලා දෙනවා. අනිත් පැත්තෙන් T අකුර ගහලා දෙනවා. ඒ කියන්නේ T කියන්නේ වාර්තාව මේ පැත්තට එවනවා. ඊට පස්සේ තමයි මේ වාර්තාව රෝගියාගේ අතට දෙන්නේ. අරකට issued කියලා මේ තියෙන්නේ issued කියන එකත් එක්ක. හරි? එහෙමනම් මෙතනදී X කියන එකට එන්නේ මොකද්ද? රෝගියා දැන් පරීක්ෂාව කරන්න ඉස්සෙල්ලා සල්ලි ගෙවීම අවස්ථාව තමයි මේ X කියන එකට එන්නේ. හරි? මේක නැවත හොඳට බලන්න. ඇයි එහෙම වෙන්නේ කියන එක මේ සිනාරියෝ එක හරියට කියෙව්වේ නැත්තම් පුතේ මේ ප්‍රශ්නේ කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා හොඳට වෙලාවක් අරගෙන මේ ප්‍රශ්න තෝරගත්තොත් හොඳට වෙලාව අරගෙන මේක කියවන්න එකින් එක ස්ටෙප්ස් මෙන්න මේ කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක හරියට ෆිල් කරගත්තා නම් ඇත්තටම මේ ප්‍රශ්නේ ඊළඟ ලෙවල් එකට යන්න එච්චර අමාරු නෑ. හරි? හැමතිස්සෙම මේ මෙතනට එන නාම පද ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මේ වගේ තැන්වලදී ප්‍රශ්නේ යම් තැන් අපිට ඉඟි හැටියට මොනවද ඉල්ලන්නේ කියන වගේ හැඟීමක් තමයි මෙතනදී අහන්නේ. මේ වෙලාවට මොකද්ද යන්නේ කියන එක. right? ඒකෙම B කොටස තියෙන්නේ මෙහෙමයි. අහනවා අවශ්‍යතා විශ්ලේෂණය යනු කුමක්ද කියන එක. requirement analysis කියන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? පද්ධතියක අවශ්‍යතා මොනවද කියන එක මේකෙන් එකක් අපෙන් අහන්නේ. හරි? මේ ඕනම එකක් ඔයාලට උත්තරයක් විදිහට ලියන්න පුළුවන්. මම මේ ඔක්කොම මාකින් ස්කීමේ තියෙන ටිකම මම මේකට සකස් කරලා තියෙනවා. අපිට අවශ්‍යතා විශ්ලේෂණයක් ඇටියට තොරතුරු පද්ධතියක් වර්ධනය කරන්නට පෙර අපිට අවශ්‍යතා විශ්ලේෂණය කරන්න පුළුවන්. පද්ධතියෙන් කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා සෙවීම කියන එක අපිට කියන්න පුළුවන්. ඒ මොකද්ද? ඇත්තරම සිස්ටම් එකෙන් අපිට බොහොම තදින්ම අවශ්‍ය වෙන්න දේවල් මොනවද? තදින්ම අවශ්‍ය නොවුනත් සිස්ටම් එකෙන් වෙන්නේ මොනවා වෙන්න ඕන දේවල් මොනවද කියන එක තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ. ඒවා මොනවද කියලා අපෙන් බලාපොරොත්තු වෙනවා. යෝජිත පද්ධතියක අවශ්‍යතා විශ්ලේෂණය කිරීම ඒකත් අපිට ඕන ලියන්න පුළුවන් එක උත්තරයක්. හරි? සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ උත්තරේ ගොඩක් වටිනවා. ගැටලුවක් අපිට දෙනවා විසඳලා දෙන්න කියලා සිස්ටම් එකක් නිර්මාණය කරලා ඒ ගැටලුව විසඳන්න අවශ්‍ය කරද්දී පරිශීලකයාගේ අවශ්‍යතාවල් මොනවාද කියන එක ඇනලිසිස් කරන එක තමයි අවශ්‍යතා විශ්ලේෂණය කියලා අපි හඳුන්වන්නේ. හරිද? එහෙම නැත්නම් සමහර වෙලාවට අලුත් කරන්න යන බලාපොරොත්තුවක් තියෙනවා නම් අප්ඩේට් කරන්න යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් එක රවුමක් චක්‍රයේ පද්ධති ජීවන චක්‍රයේ කරකිලා ආපහු දෙවෙනි රවුම යද්දී අපි නවීකරණයක් කරන්න යන්නේ. මොඩිෆිකේෂන් එකක් කරනකොට ආපහු ඒ වෙනකොට තියෙන අවශ්‍යතා මොනවද කියලා හඳුනා ගන්නත් අපිට අවශ්‍යතා විශ්ලේෂණය කියන එකට නිර්වචනයක් දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ඕනම එකක් අපෙන් අහලා තියෙන්නේ. එතකොට මෙහෙම දෙයක් කරන එකේ වාසි දෙකක් අහනවා. මෙතන ඕනම දෙකක් ලියන්න පුළුවන් ඔයාලට. හරි? එක වාසියක් තමයි මොකද්ද? අවශ්‍යතා අතර තියෙන ගැටුම් අනාවරණය කරලා විසඳුම් හොයාගන්න පුළුවන්. හරි? ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ උදෙසා බලපාන සාධක තීරණය කරගන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ව්‍යාපෘතියේ හෝ ස්ථාපනය කිරීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. කාර්යබද්ධ නොවන අවශ්‍යතා වෙන් කළ හඳුනා ගන්නත් පුළුවන්. පද්ධතියේ මොනවද?
විෂය සහ සීමා පරිසරය පද්ධතිය තුල අන්තක්‍රියාවල යෙදෙන ස්වභාවය හොයා ගන්නත් අපිට අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට අවශ්‍යතා අතර ගැටුම් අනාවරණය කරලා විසඳුම් හොයා ගැනීමේ අවශ්‍යතාවයකුත් අවස්ථාවකුත් අපිට තියෙනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? අර ගොඩාක් වෙලාවට සාර්ථක පද්ධතිය නිර්මාණය කර ගැනීමේ හොඳ පැහැදිලි chance එකක් අපිට එනවා එතනදී. එතකොට B කොටසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි කිසියම් පද්ධතියක එහි කාර්යබද්ධ අවශ්‍යතාවයක් තෘප්ත වන්නේ දැයි තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි එක ක්‍රමයක්. යම් පද්ධතියක එහි කාර්යබද්ධ අවශ්‍යතාවය හරියට එනවද? ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් වෙලා තියෙනවද කියලා අපි ඒක හරියටම කන්ෆර්ම් කරගන්නේ කොහොමද? අපිට බලාපොරොත්තු වෙන දෙයක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ටෙස්ටිං පද්ධති පරීක්ෂාවක් කරලා බලලා අපිට බලන්න පුළුවන් හරියටම අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවද කියලා සිස්ටම් එකෙන්. නමක් ගැහුවොත් නම හරියට සර්ච් කරලා පෙන්නනවද? ඒක අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. අපි වැලියු එකක් මොන හරි ඉන්පුට් කරන්න යනවා නම් අපි දාන ටෙක්ස්ට් ෆීල්ඩ් වලට ඒව ටයිප් කරලා එන්ටර් බටන් එක ප්‍රෙස් කරාම අපි නිර්මාණය කරපු පද්ධතිය හරියට data එන්ටර් වෙලා තියෙනවද? data එන්ටර් වෙලා තියෙන එක හරියට පෙන්නනවද? අන්න ඒ වගේ ටෙස්ටිං කරන්න පුළුවන් ඒක හරහා. ටෙස්ටිං කරන මෙතඩ් අතර මම ආයෙ කියන්න මොකද්ද? ඒකක පරීක්ෂාව, අන්තර්ග්‍රහණ පරීක්ෂාව, හරි, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. හරි, unit testing, integrated system testing, හරි, system testing, අන්තිමට acceptance testing. හරි, අනිත් එක එතනදී වැදගත් තව දෙයක් තමයි වළංගුතාවයේ තියෙන එක. සත්‍යාපනය කරන එකත් අපිට පුළුවන්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයකට ගත්තොත් කාගේ හරි ලබාගෙන තියෙන දැන් අපි හිතමු වැටුප් ගණනය කිරීමේ පද්ධතියක් සැලරි සිස්ටම් එකක් හදද්දී එයා වැඩ කරපු පැය ගාන දාන්න ගියාම ඒක ඍණ සංඛ්‍යාවක් වෙන්න බෑ කවදාකවත් නේද? ඍණ සංඛ්‍යාවක් වෙන්න බෑ. එවැනි අවස්ථාවකදී අන්න ඒ වගේ ඒවා දැම්මාමත් ඒවා වැලිඩේෂන් වෙනවාද කියලා අපිට චෙක් කරන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා හරියටම අපේ කාර්යබද්ධ අවශ්‍යතාවය තෘප්ත වෙනවා නම් අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් වැලිඩේෂන් කියන එක, එහෙම නැත්නම් සත්‍යාපනය කියන එක. අනිත් එක තමයි කාර්යබද්ධ අවශ්‍යතා හරියට පරීක්ෂා කිරීම. ටෙස්ටිං තුලින් සිද්ධ කරලා බලන්න හැකියාව තියෙනවා. හරි, ඒකත් කරන්නේ කොහොමද? පද්ධති පරීක්ෂාවයි ඒකාබද්ධ පරීක්ෂාවයි ඒ වගේ අර සංයුක්ත වෙන අවස්ථාවන් වලදී තමයි අපිට ඒක යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. හතරවෙනි කොටස අනෙකුත් සාමාන්‍ය කාර්යයන්ට අමතරව පරිශීලකයන්ට පොත් බැහැරගෙන යා හැකි හා බාර දිය හැකි යෝජිත පාසල් පුස්තකාල කළමනාකරන පද්ධතියක ඇතැම් කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන සහ වෙනත් අවශ්‍යතා පහත දැක්වෙන ප්‍රකාශවල ඇතුළත් වේ. බැලුවොත් මොකද්ද තියෙන්නේ? පුස්තකාලයක් තියෙන කාර්යබද්ධ අවශ්‍යතාවයි කාර්යබද්ධ නොවන ඒවායි ඔක්කොම එකට දීලා තියෙනවා. අපෙන් අහන්නේ කාර්යබද්ධ දෙකයි කාර්යබද්ධ නොවන දෙකයි. අපෙන් අහන්නේ එච්චරයි. හතරක් ලියන්න තියෙනවා. කාර්යබද්ධ නොවන ඒවා කොහොමද? දැන් පුස්තකාල පද්ධතියක් ගැන ඔයාලා පොඩ්ඩක් මවා ගන්න. එහෙම බලද්දී පුස්තකාල පද්ධතියෙන් කෙලින්ම වෙන්න පුළුවන් දේවල් අපි බලාපොරොත්තු වෙන දේවල් මොනවාද? අන්න ඒවා තමයි කාර්යබද්ධ වෙන්නේ. පුස්තකාල පද්ධතියෙන් කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒක පද්ධතිය තියෙනවා නම් ඒ ගතිගුණය තියෙනවා නම් ගුණාංගය තියෙනවා නම් වඩා හොඳයි. හරිද? එහෙම එකක් උතන තියෙන්නේ. එහෙනම් අපි බලමු මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියන එක. පද්ධතිය පළවෙනි එක කියනවා ඒ පද්ධතිය විසින් පරිශීලක නම සහ මුරපදය මගින් පරිශීලකයන්ගේ අනන්‍යතාවය සහතික කළ යුතුය. හරිද? අවශ්‍යතා හැමතිස්සෙම ලියනකොට යුතුය කියන එක වචනෙන් තමයි තියෙන්නේ. එන්නේ username password ගහලා identify කරගන්න ඕනේ කියලා කියනවා. පැහැදිලිවම ඒක අත්‍යවශ්‍යයිනේ නේද? නැත්තම් සිස්ටම් එකට මේ ඕනේ කෙනාට එපා කෙනාට ඔක්කොම වෙන්න පුළුවන් නේ. ඒක හරියන්නේ නැහනේ නේද? ඒ නිසා පැහැදිලිවම ඒ කියන එක
කාර්යබද්ධ අවශ්‍යතාවයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. B කියන එක බැලුවොත් පොතක නම වර්ගය ISBN අංකය හෝ ප්‍රකාශයක නම පාදක කරගනිමින් පද පරිශීලකයන්ට පොත් සෙවීමට පද්ධතිය තුළ අවස්ථා තිබිය යුතුයි. හරි. මේ ලයිබ්‍රරි සිස්ටම් එක ඇවිල්ලා දැන් මේක හරියට අර ඔන්ලයින් ලයිබ්‍රරි සිස්ටම් එකක් කිව්වොත් වැරද්දක් නැහැ. හිතන්නකෝ එහෙම එකක් ගැන. ඔන්ලයින් ලයිබ්‍රරි සිස්ටම් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට යූසර් accounts හදලා දීලා තියෙනවා නම් ඔයාලට ඔන්ලයින්ම පොත බලන්න හැකි. පොත බලලා සර්ච් කරන්න පුළුවන්. එතකොට මේ පොත තියෙනවද මේ වෙලාවේ ලයිබ්‍රරි එකේ available ද කියලා බලලා පොත ඕඩර් කරගන්න, පොත වෙන් කරගන්න එක තමයි උතන කතන්දරයක් තියෙන්නේ. එහෙම බලද්දී අපිට පොතක් ඕන විදිහකට සර්ච් කරන්න විවිධ ක්‍රයිටීරියා ඔස්සේ, විවිධ විමසුම් ඔස්සේ, විවිධ නේද? පොතක ලක්ෂණ අනුව අපිට සර්ච් කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ ලයිබ්‍රරි සිස්ටම් එකක. ඔව් ඒකත් කාර්යබද්ධ අවශ්‍යතාවයක් තමයි. පද්ධතියෙන් මේ පහසුකම අනිවාර්යෙන් තිබිය යුතුයි. නැත්නම් අපිට පොතක් හොයාගන්න බෑනේ. ඒ නිසා A සහ B කියන එක කාර්යබද්ධ අවශ්‍යතාවයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. C කියන එක පාසල් පද්ධතියේ සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 5කට වඩා අඩු විය යුතුය. ඇත්තම කතාව ඒක නම් මේ ඔය දෙකේ එකකටවත් අයිති වෙන්නේ නැහැ. කියන්නේ කාර්යබද්ධ වෙන්නෙත් නැහැ, කාර්යබද්ධ නොවන වෙන්නෙත් නැහැ. හරි. ඒක නිකන් මේ පද්ධතිය නිර්මාණයට අවශ්‍ය වෙන කතන්දරයක් මිසක් ඒක පද්ධතියේ තියෙන්නත් ඕනේ කියලා එහෙම එකක් වෙන්නෙත් නැහැ. තිබෙනවා නම් හොඳයි කියලා කියන්නෙත් නැහැ. ඒ කියන්නේ පද්ධතිය පැත්තෙන් බලද්දී බජට් එක වියදම් යන පැත්ත ගැන නෙමෙයි මම කියන්නේ. සිස්ටම් එක දෘෂ්ටි කෝණයෙන් ඔයාලා බැලුවොත් C කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ ওই දෙක එකකටවත්. හරි. D පද්ධතිය මුළු කාලයේ 99% ක්‍රියාත්මකව පැවතිය යුතුයි. available වෙන්න ඕනේ. ඔව් ඒක නම් ඇත්ත. ඒක මෙහෙමයි. ඒක සිස්ටම් එකෙන් ඩිරෙක්ට්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි සිස්ටම් එක අර එහෙම දුවන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අර සරලව කිව්වොත් නිකන් අර 24 hours online වගේ දුවන්න පුළුවන්කම තියෙනවා නම් වඩා හොඳයි කියලා වෙයි කියන්නේ. හරි. ඒක අපි කෙලිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒ ගුණාංගය තියෙනවා නම් හොඳයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අන්න එහෙමනම් D කියන එක කාර්යබද්ධ නොවන එකක් හැටියට අපිට හිතා ගන්න පුළුවන්. E පද්ධති සංවර්ධනය මාස 9ක් තුළ සම්පූර්ණ කළ යුතුය. හරි. ඒක නම් එහෙම වෙන්නේ නැහැ. හරි. අර දෙකේ එකකටවත් අයිති වෙන්නේ නැහැ. කෙලින්ම පද්ධතිය මාස 9ක් තුළ ඇතුළත සම්පූර්ණ කළ යුතුය කියන එක ඇවිල්ලා ඩෙවලොප්මන්ට් පැත්තට එන එකක්. අර ලක්ෂ 5 කතන්දරේ C එකයි E එකයි ගත්තාම ඇත්තටම ඒකයිල පද්ධතිය සංවර්ධනය කරගෙන යන කාර්යයේදී ඒ සංවර්ධනය වෙන ටීම් එකට බලපාන දෙයක් මිසක් ඒක පද්ධතිය පැත්තෙන් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක E කියන එක බැහැර කරන්න පුළුවන්. F ක්‍රියාත්මක වෙමින් පවතින විට පද්ධතිය බිඳ වැටීම සිදු වුවත් පොත් බැහැර දීමේ විස්තර ආරක්ෂා කරගත යුතුයි. අන්න ඒක මොකද කියන්නේ? හරි සිස්ටම් එක පොඩ්ඩක් බ්‍රේක් ඩවුන් වෙලා ගියොත් සිස්ටම් එක ඩවුන් ගියොත් එහෙම වුණත් හරි අපිට පාවිච්චි කරන්න බැරි වෙලාවකදී වුණත් අර පොත බැහැර දුන්නා කියන එක දැන් පොතක් ඉෂුව කරලා තියෙනවා අන්න ඒ තොරතුරු ටික සේව් වෙලා තියෙන්න ඕනේ. හරි ක්‍රියාත්මක වෙමින් පවතින විට කියලා කියන්නේ. ඒක නිසා අපිට කෙලින්ම දැන් අපෙන් දෙකයි නෙහන්නේ. ඉතින් ඇත්තටම අපි දැන් D කියන එක මේ අපි අවබෝධ කරගත්තා non functional එකක් විදියට අපිට මේ F කියන එකත් එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර වගේ emergency case එකකදී වුණත් අපිට මේ වගේ දෙයක් තියෙනවා නම් හොඳයි කියලා ඒක ගන්න පුළුවන්කම තියෙනවා. G පාසල් පුස්තකාල කළමනාකරණ පද්ධතියේ පොත් දත්ත සමුදාය අනවසර ප්‍රවේශයන්ගේ වළක්වා ආරක්ෂා කරගත යුතුයි. අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කළ යුතුය. එහෙම බලද්දී අපිට ඒක ෆන්ක්ෂනල්ද non functional පැත්තටද ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකත් non functional එකක් විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. මොකද කෙලින්ම ඒක ලොකුවට අපිට බලපාන්නේ නැහැ. හැබැයි ඒක අර සම්පූර්ණයෙන්ම පද්ධතිය අර ආරක්ෂාව පැත්තට එහෙම එකක් අපිට හැකියාවක් තියෙන්න ඕනේ කියන එක එතෙන්ට වෙන් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක non functional එකක්. H කිව්වහම පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ මේ පද්ධති සංවර්ධනයේ කැමැත්ත දක්වා ඇති බැවින් ඒකට වැඩි මනාපයක් දිය යුතුය. ඒක කොහෙත්ම අදාළ නැති එකක් නේ. නේද? කාර්යබද්ධයක් නෙමෙයි කාර්යබද්ධ නොවනද දෙකටම වැඩක් නැහැ ඒ කතන්දරේ. එහෙමනම් අපි කොහොමද මේවා වෙන් කරලා හඳුනාගන්නේ?
අදාළ වෙන්න මෙන්න මේක. හරි. මාකින් ස්කීම් එකේ අපිට වෙන් කරලා තියෙන ලකුණු දෙකක් කාර්යබද්ධ අවශ්‍යතාව වලට A B දෙකම අපිට යොදා ගන්න පුළුවන්. කාර්යබද්ධ නොවන ඒවාට D F G කියලා අපිට තුනක් තියෙනවා. ඔය තුනෙන් දෙකක් ලියුවනම් ඒත් හරි. හරි. කොටින්ම හිතන්න තියෙන මෙච්චරයි. කාර්යබද්ධ කිව්වම පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඍජුවම බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියන එක කාර්යබද්ධ නොවන කියන එක ගත්තාම ගොඩක් වෙලාවට පද්ධතියෙන් ඍජුවම බලාපොරොත්තු වෙන්නේ නමුත් තිබිය යුතු ගුණාංග මෙන්න මෙහෙමයි කියන එක අපි බලාපොරොත්තු වෙන දේවල් තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක හැටියට අපි අවබෝධ කරගන්න ඕනේ. හරි. අමතර වැරදි පිළිතුරකට එක ලකුණක් අඩු කරන්න කියලාත් තියෙනවා. ඒ කියන්නේ මේ A B ඊට පස්සේ D හෝ F හෝ G හෝ ඒ තුනෙන් දෙකක් ලියවන්නම් හරි. ඔයාලා ඊට අමතරව මොනවා හරි වෙනත් අකුරක් ලියුවා නම් එතනදී එක ලකුණකුත් අඩු කරනවා කියලා මේකේ දීලා දිනවා මාකින් ස්කීම් එකේ. එහෙමනම් වැඩි වැඩ කරන්න යන්න ඕනෙත් නෑ. අවශ්‍ය ප්‍රමාණයට දෙකක් විතරක් ලියවනම් හරි හරියටම ලියනවා නම්. ඒක පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ. හරි. ඉතින් ටිකක් මේ පාඩම අපි හොඳින් කියවලා බලලා කරනවා නම් තමයි වඩා සුදුසු. අපි යනකොට අපි බැලුවොත් 2018 වසරේ බහුවර්ණ ප්‍රශ්න 29 වෙනි එක බැලුවොත් පහත දැක්වෙන කාර්යයන් සලකා බලන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. එතකොට මේ යටතේ අපිට දීලා තියෙනවා වාක්‍ය තුනක්. A දැනට පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම, B විකල්ප විසඳුම් යෝජනා කිරීම, C තොරතුරු පද්ධතියේ අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව පෙළ ගැස්වීම කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට මේ යටතේදී අපෙන් අහන දෙයක් තමයි මේ කාර්යයන් වලදී පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මූලික විමර්ශනයේදී ඉටු කරන්නේ මොනවාද කියන එක. ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් කියන්නේ මොකක්ද කියන එක එතනදී අහනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ජීවන චක්‍රය අරගෙන බැලුවොත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අරගෙන බැලුවාම ඒ යටතේ අපිට තියෙනවා පළවෙනි අවධිය තමයි පද්ධතිය හඳුනා ගැනීම එහෙම නැත්නම් විමර්ශනය කරන එක. එතකොට පද්ධතිය හඳුනා ගැනීම එහෙම නැත්නම් විමර්ශනය කිරීමේදී ඉස්සෙල්ලාම ඒ යටතේ මූලික වශයෙන් කරන අංශ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මූලික විමර්ශනය කියන එක, ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් කියන එක. අනිත් එක තමයි ශක්්‍යතා අධ්‍යයනය කියන එක. එතකොට මූලික විමර්ශනය යටතේ මෙතනින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. සාමාන්‍ය මූලික විමර්ශනය කරනකොට අපේ මේ යටතේ ඉස්සල්ලාම කරන දේ තමයි දැනට පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම කරන එක. දැනට පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම අපි සාමාන්‍යයෙන් මූලික විමර්ශනයේදී කරනවා. ඒ කියන්නේ කවුරු හරි ඇවිල්ලා අපෙන් ඉල්ලුවොත් මොකද්ද මේ අතින් කරගෙන යන සිස්ටම් එකක් අපිට කරගෙන යන්න වෙනවා නම් කම්පියුටරයිස් සිස්ටම් එකට හරවන්න දෙනවා නම් අපි ඉස්සලාම් කරන්න ඕන දේ තමයි දැනට තියෙන පද්ධතියේ ගැටලු ටික හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? දැනට පවතින ගැටලු මොනවද කියන එක අපි ඉස්සලාම් හඳුනා ගන්න ඕනේ. ඒක ආයතනයේ ඒක අවශ්‍ය කරන ආයතනයේ ඉහළ මට්ටමේ ඉඳලා පහළ මට්ටම දක්වා තියෙන ගැටලු අපි හොඳාකාරවම හඳුනා ගැනීම සිද්ධ කරගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි විකල්ප විසඳුම් යෝජනා කිරීම කියන එක. විකල්ප විසඳුම් යෝජනා කිරීමත් අපිට සිද්ධ කරන්න වෙනවා. විකල්ප විසඳුම් යෝජනා කිරීම යටතේ ඉදිරිපත් කරන එක යටතේ මේකට අලුතෙන් ඇතුළත් කරන්න ඕන දේවල් මොනවද? ඊට අමතරව සංශෝධනයක් කරන්න තියෙනවා. දැනට තියෙන පද්ධතියේත් අපිට දැන් ඔය අතින් කරගෙන යනවන පුස්තකාල පද්ධතියක් ඒක කම්පියුටරයිස් කරාම මේකේ වෙනස් කරන්න ඕන තැන් මොනවද? එතකොට ඒකෙන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දෙන්න ඒ ආයතනයට අපි මේ වගේ පද්ධතියක් නිර්මාණය කරාට පස්සේ ඒ ආයතනයට ලැබෙන ප්‍රතිලාභය. එතකොට ඒකෙන් තියෙන දියුණුව මොන වගේද කියන එක අවබෝධ කරවලා දෙන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඒකට අවශ්‍ය කරන සම්පත් හඳුනා ගැනීමේ අපිට හැකියාවක් තියෙන්න ඕනේ.
ඒක ව්‍යාපෘතිය අලුත් මේ සිස්ටම් එක හදන්න ගත වෙන කාලය නිර්ණය කරගන්නත් අපිට අවස්ථාවක් තියෙනවා. ඒකත් අපිට පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙම කරගෙන යනකොට මේක ඩෙවලොප් කරගෙන යද්දී ඇති වෙන ගැටලු දුර්වලතා මේ දුෂ්කරතාවන් ගැටලු සහ දුෂ්කරතා ඇති වුණොත් අපි ඒවට කොහොමද මුහුණ දෙන්නේ? සහ ආයතනය අලුත් පද්ධතිය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ මොනවාද අපිට ඒ ආයතනයට ලැබෙන ප්‍රයෝජන ගැන විස්තර කරන්න හැකියාවක් තියෙන්න ඕනේ ඒ යෝජනාවලට. එතකොට ඒ ඔක්කොම කැටි කරපු වාර්තාවක් අපි මේ අවස්ථාවේදී ලබා දෙනවා මූලික විමර්ශනයේදී. ඒක දුන්නට පස්සේ ආයතනයේ සෑහීමට පත් වෙනවා නම් තමයි දරුවනේ අපි ඊළඟට මේ වැඩ ටික කරගෙන යන්නේ. හරිද? ඉතින් ඒක නිසා මේ මෙතනදී A සහ B කියන එක විතරයි අපිට අදාළ වෙන්නේ මේ කාර්යයේදී. හරිද? A සහ B කියන එක විතරයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2. ඊළඟට යම්කිසි ආයතනයක් තුල පමණක් භාවිතයට ගැනීමට නියමිත තොරතුරු පද්ධතියක් සංවර්ධනයේදී කවර ශක්‍යතා ප්‍රරූප අධ්‍යයනය කිරීම සාමාන්‍යයෙන් සිදු නොවේද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අර ඉස්සෙල්ලා ප්‍රශ්නේදී අපි කතා කරපු දේ ඇවිල්ලා මොකද්ද? මූලික විමර්ශනය කරන එක. මම කිව්වා මූලික විමර්ශනය එකෙන් පස්සේ තමයි අර පද්ධතිය හඳුනා ගැනීම කියන එකේ දෙවෙනි අංශයේ හැටියට අපි බලන්නේ ශක්‍යතා අධ්‍යයනය කියන එක. එහෙම නැත්නම් feasibility study කියලා අපි ඒක හඳුන්වනවා. ඒ feasibility study එකේ කරන ශක්‍යතා අධ්‍යයනයේ සිදු කරන ආකාර කිහිපයක් තියෙනවා මෙතන දීලා. එතකොට ඒ අනුව බලද්දී ශක්‍යතා අධ්‍යයනයක් කරනකොට අපි බලමු ඉස්සෙල්ලා මොනවද මේ එකින් එක තියෙන්නේ කියන එක. ආර්ථික ශක්‍යතාවය කියලා බලාපොරොත්තු වෙන්නේ අලුත් පද්ධතිය සකස් කරගෙන යනකොට ඒ වැය වෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියන එක. ඊළඟට ඒකට යන වියදමත් එක්ක ගත වෙන කාලයත් එක්ක සාධාරණද කියලා බලන එක අපි මෙතනදී සැලකිල්ලට දක්වනවා. හරිද? ඒ කියන්නේ සිස්ටම් එක ඩෙවලොප් කරගෙන යද්දී මේ ඒකට යන වියදමත් එක්ක අපිට ලැබෙන්න තියෙන ප්‍රයෝජනය ප්‍රමාණවත්ද කියලා තමයි බලන්නේ. ඒක ප්‍රමාණවත් නම් ඇත්තටම ආර්ථික ශක්‍යතාවය අතින් අපේ පද්ධතිය සාර්ථකයි. හරි? සාමාන්‍යයෙන් අර සමස්ත පිරිවැය අපි බලනවා නම් මේ ශක්‍යතාවය අපි කරගෙන යනකොට අනිවාර්යයෙන්ම වියදම් පැත්ත බලද්දී වර්ග දෙකක් තියෙනවා. වියදම් වර්ග නිශ්චිතව දැරීමට සිද්ධ වෙන වියදම්. හරි? ඒ කියන්නේ දැන් කම්පියුටර්ස් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවානේ අනිවාර්යයෙන්ම. ඒ වෙනකොටත් කම්පියුටර්ස් ඒ ආයතනය ඇතුලේ නැත්තම් අලුතෙන් කම්පියුටර් එකක් ගන්න ඕනේ. ඒවට යන දෘඩාංග උපකරණ ඒවා මිලදී ගන්න තියෙනවා. ඒවා නිශ්චිත වියදම් හැටියට තමයි හඳුන්වන්නේ. අවිනිශ්චිත වියදම් කිව්වොත් මොනවද? ඍජුව හඳුනා ගැනීමට නොහැකි ඒ වුණාට පද්ධතිය ගොඩනැගීමේදී ඇති වෙන වෙනත් වියදම්. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ස්ටාෆ් එකට ගෙවන්න යන වියදම් ස්ටාෆ් එකට දැන් ඒ සිස්ටම් එක ඉක්මනින් ඕනේ නම් ඒගොල්ලොන්ට යන මේ අතිකාල වියදම් OT ගෙවන්න සිද්ධ වෙනවා නම් ඒවා අපිට කලින් කියන්න බෑ. නමුත් අවිනිශ්චිත මට්ටමේ යන වියදම් එහෙම ආවොත් ඒවා ඒ දෙකම ආර්ථික ශක්‍යතාවය යටතේ අපි හොයලා බලනවා. හරිද? ඊළඟට මෙහෙයුම් ශක්‍යතාවය කියන එක අරගෙන බැලුවොත් පද්ධතිය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ඒක පාවිච්චි කරගෙන යනකොට ඇති වෙන්න පුළුවන් ගැටලු ගැන අවධානය යොමු කිරීම තමයි මෙහෙයුම් ශක්‍යතාවය කියලා අපි හඳුන්වන්නේ. පද්ධතිය පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඇති වෙන ගැටලු මොනවද කියන එක තමයි මෙහෙයුම් ශක්‍යතාවය යටතේ බලන්නේ. ඒ කියන්නේ දැන් මේක පාවිච්චි කරන ආයතනයේ ස්ටාෆ් එක අලුත් සිස්ටම් එකට යොමු කරගන්න ගියාම ඒගොල්ලෝගෙන් ඇති වෙන්න පුළුවන් ගැටලු. එතකොට ඒ අයට මේක හුරු වෙයිද නැද්ද? වෙනත් ගැටලු මොනවා හරි තියෙනවද? ඉතින් ඒකේ සමහර වෙලාවට ඒ ආයතනයේ සමහර ප්‍රතිපත්ති ඒවත් එක්ක ගැටලු ඇති වේවිද කියන එක බලන එක තමයි මෙහෙයුම් ශක්‍යතාවය කියලා එතනදී බලාපොරොත්තු වෙන්නේ. හරි.
ඊළඟ එක සංවිධානමය ශක්්‍යතාවය කියන එක ගත්තොත් ඒ යටතේදී සාමාන්‍යයෙන් ඒ සංවිධානයේ පාවිච්චි කරන්න යන ආයතනයේ හරි සංවිධානයේ හරි කළමනාකරන මණ්ඩලයේ මැනේජ්මන්ට් එකේ සහ ඒගොල්ලොන්ගේ දකින්න පුළුවන් වෙනස්කම් මොනවද කියන එක. ඒ කියන්නේ මේ ආකල්පය මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලොන්ගේ මේ ගැන තියෙන ආකල්පය මොන වගේද කියන එක චෙක් කරලා බලන එක. ඒ ඕගනයිසේෂන් එක පැත්තෙන් ඇති වෙන තත්ත්වය ගැන හොයලා බලන එක තමයි සංවිධානමය ශක්්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් ඒ ආයතනයේ කම්පියුටර්ස් පාවිච්චි කරන්න දන්න අය ඉන්නවද කොපමණ ඉන්නවද එහෙම පාවිච්චි කරන්න බැරි අයට මොකද වෙන්නේ ඊළඟට ඒගොල්ලෝ කල්පනා කරොත් එහෙම අපේ රස්සාවල් නැති වේද අපි මෙච්චර කාලයක් අතින් කරගෙන ගිය වැඩේ දැන් කම්පියුටර් සරහා කරන්න ගියාම හරි අන්න එවැනි ගැටලු ගැන හොයලා බලන එක තමයි මෙතනදී මේ ඕගනයිසේෂනල් ෆීසිබිලිටි කියන එකට අයිති වෙන්නේ එහෙම නැත්නම් ආයතනික ශක්්‍යතාවය හැටියට හඳුන්වන්නේ හරි ඉතින් ඒකදිත් අපි ඇත්තටම යම්කිසි වාර්තාවක් අපි බලනවා නිර්මාණය කරලා දැනට මේ පද්ධතියේ ආයතනයට සුදුසු බව දක්වන විස්තරයක් කොහොමද කියලා බලන එක. ඊළඟට තාක්ෂණික ශක්්‍යතාවය කියන එක ගත්තාම තාක්ෂණික ශක්්‍යතාවය කියලා කියන්නේ දැන් දැනට තියෙන පද්ධතියට අදාළ හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් ඒ ගැටලු වලට මොනවා හරි තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ දැන් අපි මේ ඩෙවලොප් කරන්න යන සිස්ටම් එක දැනට පවතින තාක්ෂණික උපකරණත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පුළුවන් එකක්ද ඉදිරියේදී ඒවා අපිට දියුණු කරලා වෙනස් කරන්න වෙයිද කියන එක. හරි දැනට තියෙන මෙහෙයුම් පද්ධති වලට සපෝට් කරයිද? එහෙම නැත්නම් දැන් මේ හදන්න යන මේ අපි ඩෙවලොප් කරන සිස්ටම් එක Windows පාදක මෙහෙයුම් පද්ධති වලට විතරද වැඩ කරන්න පුළුවන් වෙන ඉස්සරහට ඒ ආයතනේ හිතනවා නම් Windows මෙහෙයුම් පද්ධතියක් සාමාන්‍යයෙන් අපිට මුදල් වියදම් කරලා ගන්න වෙන්නේ. එහෙම නැතුව Linux වගේ වෙනස් ඔය Ubuntu වගේ නොමිලේ ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධති වලට ඒගොල්ලෝ වෙනස් වෙන්න යනවා නම් ඒ ආයතනේ වෙනස් කරන්න හේතුවොත් අන්න ඒ වගේ වට තාක්ෂණිකව අපි නිර්මාණය කරන්න යන පද්ධතිය සපෝට් කරයිද? ඒ දේවල් ගැන හොයලා බලන එක තමයි තාක්ෂණික ශක්්‍යතාවය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපෙන් අහන්නේ මේ වාක්‍ය දිහා බැලුවොත් යම් ආයතනයක් තුල පමණක් පාවිච්චි කරනවා නම් එතනදී මේ ශක්්‍යතාව ප්‍රරූප යටතේ සිද්ධ කරන්නේ නැති එක මොකද්ද කියලා යහන්නේ. දැන් මම කතා කරපු ආර්ථික මෙහෙයුම් සංවිධානමය සහ තාක්ෂණික කියන ශක්්‍යතා වර්ග අධ්‍යයන වර්ග හතරම ආයතනයක් ඇතුළෙම පාවිච්චි කරනකොට හතරම කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ආයතනයට විතරයි අපි ඒක යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපි පද්ධතියක් එක ආයතනයකට විතරක් නිර්මාණය නොකර අපි වෙළඳපොළට නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. අපිම සිස්ටම් එකක් ඩෙවලොප් කරලා ඒක විකුණන්න CD ගහලා DVD ගහලා විකුණන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් තමයි වෙළඳපොළ ශක්්‍යතාවය කියන එක මාකට් ෆීසිබිලිටි කියන එකට අදාළ වෙන්නේ. ඒ කියන්නේ මම software developer කෙනෙක් හැටියට මට ඕනේ නම් ඒවා වියදම් කරලා හදලා මේ මාකට් එකට දාලා මට මේ ඒකේ සාර්ථක වෙනවද නැද්ද කියන එක බලන්න ඔන්න වෙළඳපොළ ශක්්‍යතාවයට අයිති වෙනවා. මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ ළමයි මොකද්ද? යම් ආයතනයක් තුල පමණක් සිද්ධ වෙනවා නම් විතරයි අපිට මේ හතරම අදාළ වෙන්නේ. අදාළ නොවන එක මොකද්ද කියලායි අපෙන් අහන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ හැටියට අපිට දෙන්න තියෙන උත්තරය වෙළඳපොළ ශක්්‍යතාවය කියන එකයි. හරිද? මොකද අපි නිර්මාණය කරන්න යන සිස්ටම් එක ඒ ආයතනයට විතරයි පාවිච්චි කරන්නේ. ආයතනෙන් පිට වෙළඳපොළකට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මේ වෙළඳපොළ ශක්්‍යතාවය කියන එක අපි කරන්න යන්නේ නැහැ. එමනම් නිවැරදි උත්තරය 2. 2018 අවුරුද්දේ 43 වෙනි ප්‍රශ්නය ගැන අපි බැලුවොත් අලෙවි පද්ධතියක කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා පිළිබඳව මිලදීගත් භාණ්ඩ වල තීරුකේත කියවා ඉන්වොයිස් එක සෑදීම. පරිශීලක ඉල්ලීම භාරගෙන තප්පරයක් තුල ප්‍රතිචාර දැක්වීම.
අවම වශයෙන් තත්පරයකට ගනුදෙනු 1000ක් සැකසීම. මින් කුමක් නිවැරදිව වර්ගීකරණය වේද කියලා යහන්නේ. එතකොට අපෙන් අහන්නේ අපෙන් මෙතන මේ දීලා තියෙන වාක්‍ය තුනේ හැටියට මේ දීලා තියෙනවා අවශ්‍යතා වර්ග අවශ්‍යතා තුනක් දීලා තියෙනවා. එතකොට මෙතනින් අහන්නේ කාර්යබද්ධ අවශ්‍යතාවල් මොනවද? කාර්යබද්ධ නොවන ගණයට අයිති වෙන්නේ මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන්නේ මොනවද කියන එක තමයි අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. කාර්යබද්ධ අවශ්‍යතාවයක් කියලා කියන්නේ පද්ධතිය තුලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන කාර්යයන්. සිස්ටම් එකෙන් අපි කෙලින්ම බලාපොරොත්තු වෙනවා මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ කියලා. හරිද? එතකොට කාර්යබද්ධ නොවන කියලා කියන්නේ ඩිරෙක්ට්ලි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ සිස්ටම් එකේ. හැබැයි සිස්ටම් එකේ තියෙන කාර්යක්ෂමතාවය ගුණාත්මක බව ඉහළ නංවන්න අපිට ඒ අවශ්‍යතාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ වේගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ, රිලයබිලිටි එක විශ්වසනීයත්වය තියෙන්න ඕනේ. හරි? ඉතාමත් ඉක්මනින් මේක සිස්ටම් එක වැඩ කරන්න ඕනේ. ඉතින් අපි කවුරුත් ආස නැහැනේ ස්ලෝ සිස්ටම් එකකින් වැඩ කරන්න නේද? අන්න ඒ වගේම අපිට පාවිච්චි කරන්න නොදන්න කෙනෙකුට උනත් සිස්ටම් එක යූස් කරන්න පුළුවන් වෙන විදිහට යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තියෙනවා නම් අන්න ඒ වගේ ගුණාංග අපි කාර්යබද්ධ නොවන ගණයට දාන්න පුළුවන්. දැන් මේ 1 2 3 වාක්‍ය දිහා බැලුවොත් මිලදීගත් භාණ්ඩවල තීරු කේත කියවා ඉන්වොයිස් එක සෑදීම. මතක් කරගන්න මේකේ තියෙන්නේ අලවි පද්ධතියක් ගැන. සේල් සිස්ටම් එකක් ගැන අපෙන් අහන්නේ. එහෙමනම් සේල් සිස්ටම් එකට අදාළ අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ තමයි මොකද්ද? මිලදී ගත්ත භාණ්ඩවල තීරු කේත කියවා ඉන්වොයිස් එක සෑදීම කියන එක. හරි? අපිට සේල් සිස්ටම් එකක් ගත්තොත් දැන් ඔය සුපර් මාකට්ස් වල තියෙන අර කැෂියර්ගේ කවුන්ටර් එකේ තියෙන ඒ කම්පියුටර්ස් වල තියෙන සිස්ටම් එක මේකට හොඳම උදාහරණයක්. දැන් ඒකට අවධානය යොමු කරන්න මතක් කරගන්න මේ වගේ පද්ධතියක් අපි ඒවට නම් කියන point of sale systems කියලා. හරිද? ඒ අවස්ථාවේදීම point of sales එහෙම නැත්නම් කෙටියෙන් කියන POS systems කියලා. එතකොට ඒ point of sale systems වලට ඇත්තටම ඕගොල්ලෝ මේක ප්‍රායෝගිකව අත්දැකලා තියෙන දෙයක් තමයි barcode එක කියවලා එවෙලම අර bill එක හැදෙනවා, invoice එක හැදෙනවා එතනම නේද? සුපර් මාකට්ස් වල ඒක දෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. නැත්තම් අතින් හැමදේම මේ detail by detail type කරන්න ගියොත් එහෙම customers ලා ගොඩාක් සුපර් මාකට් එකේ cashier එකේ මේ මොනවද මේ කවුන්ටර් එකේ පොලිමේ හිටියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඒ පද්ධතිය අසාර්ථකයි. අර බාකෝඩ් එක කිව්වාම එයාම ඩිටෙක්ට් කරගත්තා ඔක්කොම මේකේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. සේරම ඉවරයි එතනින් කතන්දරේ. එහෙම එකක් ගැන තමයි ඒ කියන්නේ. එහෙමනම් අපිට පළවෙනි එක ගන්න පුළුවන් කාර්යබද්ධ අවශ්‍යතාවයක් හැටියට. පද්ධතියෙන් කෙලින්ම බලාපොරොත්තු වෙනවා අපි ඒක. දෙවෙනි එක පරිශීලක ඉල්ලීම බාරගෙන තප්පරයක් තුල ප්‍රතිචාර දැක්වීම. තප්පරයක් ඇතුළත ප්‍රතිචාරයක් දක්වනවා කියලා කියන එක අපි ඇත්තටම කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ අපේ මේ එවැනි පද්ධතියකින්. හැබැයි ඒක තිබුණොත් ඇත්තටම හොඳයි. අන්න ඒ පදනම යටතේ තමයි අපිට ඒක සලකන්න වෙන්නේ. ඒ කියන්නේ අර සිස්ටම් එකේ වේගවත්භාවය, කාර්යක්ෂමතාවය කියන ගුණාංගය අපි බලාපොරොත්තු වෙනවා. අර සිස්ටම් එකෙන් අනිවාර්යයෙන්ම වෙන්න ඕන එකක් විදිහට අපි ඒක හිතන්නේ නැහැ. හැබැයි ඒක තිබුණොත් හොඳයි. අර තිබුණොත් හොඳයි. අන්න ඒ අදහස පොඩ්ඩක් ඕගොල්ලෝ මේ කාර්යබද්ධ නොවන කියන එක ගැන වචනේ කියනකොට චුට්ටක් ඒක ඔළුවේ තියාගන්න. මෙහෙම දෙයක් තිබුණොත් හොඳයි කියලා කිව්වොත් අන්න එවැනි දේවල් අපිට යොදා ගන්න පුළුවන්. මොකද්ද? කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් ඇටියට. ඉතින් තප්පරයක් ඇතුළත ප්‍රතිචාරයක් දක්වන එක ඇවිල්ලා කාර්යබද්ධ නොවන එකක් විදිහට අපිට ගන්න පුළුවන්. තුන්වෙනි එක අවම වශයෙන් තත්පරයකට ගනුදෙනු 1000ක් සැකසීම. 1000ක්. අවම වශයෙන් තත්පරයකට ගනුදෙනු 1000ක් සකස් කරන්න කියලා කිව්වොත් අන්න එවැනි එකක් ගැන අපිට සලකන්න පුළුවන් මොකක් හැටියටද? ඒකත් අර වගේම අපි කෙලින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි තප්පරයකට ගනුදෙනු 1000ක් විතර කරන්න පුළුවන් තරම් වේගවත් භාවයක් තියෙනවා නම් අන්න ඒක ඇවිල්ලා කාර්යබද්ධ නොවන ගණයට ගන්න පුළුවන් එකක්. හරි? එහෙමනම් පළවෙනි එක කාර්යබද්ධයි,
2යි 3යි කාර්යබද්ධ නොවන. එහෙම උත්තරයක් අපිට තියෙන්නේ කොතනද? දෙවෙනි උත්තරය. හරි. ඒ නිසා මේකට නිවැරදි උත්තරය 2. ඒ අවුරුද්දේ 44 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන මෘදුකාංග සංවර්ධන ජීව චක්‍ර ආකෘති සලකන්න. එතකොට මුල් අදියරවලදී අවශ්‍යතා අර්ථ දැක්වීම සහ ස්ථිර කිරීම කළ යුතු වන්නේ ඉහත කවරක ජීවන චක්‍රයේ චක්‍රවලද? හරි. ඒ කියන්නේ මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍ර ආකෘති 3ක් දීලා තියෙනවා. සර්පිලාකාල, දියඇලි, ශීඝ්‍ර යෙදුම් සංවර්ධන කියලා. එතකොට මේ ක්‍රමවේදය යටතේ යනවා නම් සර්පිලාකාර ආකෘතිය ගැන ඔයගොල්ලෝ මතක් කරන්න අර දඟරයක් වගේ කැරකි කැරකි මේක එන්න එන්න වැඩි දියුණු වෙගෙන එනවා. හරිද? දියඇලි ආකෘතිය කියලා කියන්නේ එකක් සම්පූර්ණයෙන්ම ඉවර කළාට පස්සේ තමයි ඊළඟ එක පහළට යන්නේ. ඊළඟ පහළට යන්නේ. ඒක අර දියඇල්ලක් කඩා හැලෙන ආකාරයට තමයි තට්ටු පිහිටලා තියෙන්නේ. ඊළඟට ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය කියලා කියන්නේ අද කාලෙදී නිතරම වගේ භාවිතා වෙන කොටසක් මේ ක්‍රමවේදයක්. ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතියේ හැටියට අපිට ඊටාම කෙටි කාලයක් ඇතුළත හදා ගන්න පුළුවන් කාර්යබද්ධ අවශ්‍යතාවන් මුලින්ම හඳුනාගත්තාට පස්සේ ඉක්මනින්ම සැකස්මක් අපි සකස් කර ගන්නවා. ඒකට අනුව ප්‍රොටෝටයිප් එකක්, සාම්පල් එකක්, ඩමි එකක් අපි නිර්මාණය කරනවා. ටොයි මොඩල් එකක් නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කරාට පස්සේ ඒකක පරිශීලකට ඉදිරිපත් කරාම එයාගේ අදහස් විමසලා බලලා හරිද? ඒක ආපහු සකස් කිරීම කරලා ආපහු පෙන්නනවා. ආපහු එයාගේ මේ ප්‍රතිචාර බලලා නැවත සකස් කරනවා. ඉතින් එයා සැටිස්ෆයි වෙනකන් මේක ඉක්මනින් කරගෙන යනවා. ඒක තමයි ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතිය සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රශ්නය අහන්නේ මුල් අදියරවලදී අවශ්‍යතා අර්ථ දැක්වීම ස්ථිර කළ යුතු වන්නේ අර්ථ දැක්වීම හා ස්ථිර කිරීම කළ යුතු වන්නේ ඉහත සඳහන් කවර ජීවන චක්‍රයකද කියන එක. ඒ කියන්නේ ළමයි මේ ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න. පළවෙනියටම අපේ ජීවන චක්‍ර ආකෘති තියෙනවා වුණ තරම් ජීවන චක්‍රවල පළවෙනිම දේ තමයි අපි කරන්නේ මොකද්ද? අවශ්‍යතා අර්ථ දැක්වීම සහ ඒවා ස්ථිර කර ගැනීම. අවශ්‍යතාවල් අර්ථ දක්වලා ඉවර වෙලා ස්ථිර කරාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න වෙන්නේ. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අන්න එහෙම එකක් ගැන. ඒ කියන්නේ පළවෙනි අදියර සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් නොකර දෙවෙනි ස්ටෙප් එකට යන්න බෑ අපිට. හරිද? දෙවෙනි එක සම්පූර්ණයෙන් ඉවර කරාට පස්සේ තමයි තර්ඩ් ස්ටෙප් එකට යන්න වෙන්නේ. හරිද? එතකොට පළවෙනි එක අපිට කොටසක් කරලා දෙවෙනි එකට ගිහිල්ලා එහෙම ගිහිල්ලා ආපහු මුලටම එන්න ඒ වගේ හැකියාවක් නැහැ. එතකොට සර්පිලාකාර සහ ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘති දෙකේම අපිට දකින්න ලැබෙන්නේ අර මම කිව්වම ලක්ෂණය. ඒ කියන්නේ අපිට මූලික අවස්ථාවේදී අවශ්‍යතා ටික හරියට තේරුම් ගන්න බැරි නම් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා මට මෙහෙ වගේ සිස්ටම් එකක් හදලා ඕනේ කියලා කියන හැබැයි යාට කෙලින්ම කියා ගන්නත් බෑ මොනවද? කෙලින්ම කියා ගන්න තේරෙන්නේ නැහැ මේ කාර්යබද්ධ අවශ්‍යතාව මොනවාද කියන එක. ඒ කියන්නේ සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් එකපාර කියා ගන්න දන්නෙත් නැහැ. ඒ නිසා කොටසයි අපි දන්නේ. ඉතින් ඒ වගේ අවදානමක් තියෙන තැන්වලදී අපිට සර්පිලාකාර සහ ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතිය දෙකම පාවිච්චි කරන්න පුළුවන්. දියඇලි එකක් වගේකදී ඕක කරන්න ගියොත් අන්තිම භයානකයි. ඇයි අපි හරියට දන්නෙත් නැහැ. දියඇලි ආකෘතියේදී ඔයගොල්ලෝ මතක් කරගන්න තට්ටුවෙන් තට්ටුව පහළට එන විදිහට තියෙන ලේයර් එකෙන් ලේයර් එකට. එතකොට මූලික අවශ්‍යතා ටික හරියට අත දක්වා ගත්තාට පස්සේ තමයි සෙකන්ඩ් ස්ටෙප් එකට යන්නම වෙන්නේ. එහෙම නැත්නම් යන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? පද්ධතිය සැලසුම් කරන්න සිද්ධ වෙන්න කලින් සම්පූර්ණයෙන්ම අවශ්‍යතා ටික හඳුනා ගන්නම වෙනවා. ඒ නිසා කාර්යබද්ධ අවශ්‍යතා හරියටම නිර්වුල් පැහැදිලිම අවස්ථාවකදී පමණයි මේ ක්‍රමවේදයකට අපි යන්න ඕනේ. වාක්‍යයෙන් අහන්නේ අර්ථ දැක්වීමයි ස්ථිර කිරීමයි කළ යුතු වන්නේ කියලා. අහන්නේ ඒක අනිත් පැත්ත වෙනත් වචන වලින් කියනවා නම් අර පද්ධති අවශ්‍යතා හඳුනා ගැනීම සහ විශ්ලේෂණය හරියට කරයින් පස්සේ තමයි සෙකන්ඩ් ස්ටෙප් එකට බහින්න වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ මොන අවස්ථාවෙන්ද මේ ආකෘතියෙන්ද කියලා යහන්නේ ඒක බලාපොරොත්තු වෙන්නේ දියඇලි ආකෘතිය තමයි ඒකට දෙන්න තියෙන උත්තරය. දෙවෙනි උත්තරය. හරිද?
සර්පිලාකාරයි ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘති දෙකේම මූලික අවශ්‍යතා හරියට අපිට හඳුනා ගන්න බැරි වුණත් පාවිච්චි කරලා ඒ විදිහට ඩෙවලොප් කරගෙන යන්න පුළුවන්. 35 වෙනි ප්‍රශ්නය බැලුවොත් ඒ අවුරුද්දේ ව්‍යුහගත සහ වස්තු නැමුරු මෘදුකාංග සංවර්ධන ක්‍රමවේද පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශය සලකන්න. ව්‍යුහගත විශ්ලේෂණය හා නිර්මාණය පද්ධති ශ්‍රිත ධූරාවලියක් ලෙස දක්වයි. ව්‍යුහගත නිර්මාණය යනු අන්තර්ක්‍රියාකාරී වස්තු අඩංගු පද්ධතියකි. වස්තු නැඹුරු ක්‍රමවේදය දත්ත හා ක්‍රියායන තනි භූතාර්ථවලට සංයුක්ත කරයි. ඊළඟ මේකේ හැටියට මොකද්ද සත්‍ය වෙන්නේ කියලා යහන්නේ. දැන් සාමාන්‍යයෙන් ව්‍යුහගත ක්‍රමවේදය ගත්තොත් සාමාන්‍යයෙන් අපි ඒක බලන්නේ මෙන්න මෙහෙමයි. තොරතුරු පද්ධතියක නිර්මාණය කරගෙන යද්දී සංකීර්ණ බව අවම කිරීමට අධීරයෙන් අධීර ගොඩනැගීම මේ ව්‍යුහගත ක්‍රමවේදයේ දකින්න විශේෂ ලක්ෂණයක්. හරි. එතකොට සාමාන්‍ය ව්‍යාපෘතියක් කොටස් කිහිපයකට බෙදලා ඒ අණුව මේ පද්ධතිය නිර්මාණය කරගෙන යන ක්‍රමවේදයක් තමයි මේ ස්ට්‍රක්චර්ඩ් ආකෘතිය. එහෙම නැත්නම් ව්‍යුහගත ආකෘතියේදී අපි දකින්න ලැබෙන්නේ. එතකොට ස්ට්‍රක්චර්ඩ් ආකෘතිය කියලා ගත්තාම අර දුහුරාවලියක් විදිහට. ඒ කියන්නේ ඉහළම ටොප් මේ ඉහළම එක මොකද්ද ඊට පස්සේ යටතේ තවත් කොටස් බෙදනවා නම් ඒ කියන්නේ සිස්ටම් එකක තියෙනවා නම් ඔය මොනවද අප්ඩේට් කරන කාර්යයක් වෙනවා නම් තොරතුරු යාවත්කාලින කරනවා නම් ඊළඟ ලේයර් එකට ඒක නැවත බෙදා දක්වලා බෙදා ගන්නවා ඉස්සෙල්ලාම ඒ පද්ධතියේ තියෙන මොනවාද මේ ඊට පස්සේ ඒවා හඳුනාගන්නේ කොහොමද? එතකොට තොරතුරු යාවත්කාලීනයක් කරනවා නම් එවැනි දෙයක් කරන්නේ කොහොමද? අන්න එවැනි කාර්යයන් පිළිබඳව ඒ විදිහට ස්ට්‍රක්චර්ඩ් සාධනවා. හරි? එතකොට ඒ ක්‍රමවේදයේ හැටියට අපිට මොඩියුල්ස් ඊළඟට අධියර ඊළඟට පියවර කාර්යයන් අන්න ඒ ආකාරයට ඒ ක්‍රමවේදය අනුව අපිට පුළුවන්කම තියෙනවා ස්ට්‍රක්චර් ලෙවල් එකක් හදාගන්න. ඒ නිසා අපිට ඒ කියන ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයක් හැටියට පිළිගන්න පුළුවන් පද්ධති ශ්‍රිත ධූරාවලියක් හැටියට හඳුන්වා ගන්න පුළුවන්කම තියෙනවා. B ව්‍යුහගත නිර්මාණය යනු අන්තර්ක්‍රියාකාරී වස්තු අඩංගු පද්ධතියක කියලා කියනවා. ඒක ඇත්තටම වැරදි. ඒක වෙන්න බෑ. ඒකට හේතුව දැන් සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මෙතඩ් එකේදී තමයි ඇත්තටම ඒ ක්‍රමවේදය භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මෙතඩ් එකේදී වස්තු නැඹුරු ක්‍රමවේදයේදී වස්තුවක් කියලා ඒගොල්ලෝ අර්ථ දක්වන්නේ දැන් මේ ඇත්ත ලෝකයේ දකින්න පුළුවන් කොටසක් කියන එක. එතකොට සැබෑ ලෝකයේ දකින්න ලැබෙන දේවල් එකිනෙකා අතර කොහොමද ගනුදෙනු කරන්න කියන ක්‍රමවේදය පදනම් කරගෙන තමයි වස්තු නැඹුරු ක්‍රමවේදය නිර්මාණය වුණේ. එතකොට මේ ප්‍රකාශනය දීලා තියෙන ව්‍යුහගත නිර්මාණ ක්‍රමවේදය එහෙම තියෙනවා කියන එකයි. එතකොට B කියන එක වැරදි. හරිද? C වස්තු නැඹුරු ක්‍රමවේදය ගැන කියලා තියෙන්නේ දත්ත සහ ක්‍රියායනේ තනි භූතාර්ථ වලට සංයුක්ත කරයි කියලා කියනවා. ඔව්. data and process හැටියට ඒ කියන්නේ දැන් වස්තු නැඹුරු ක්‍රමවේදයක් ගත්තාම ඒ එක ඔබ්ජෙක්ට් එකක් ඇවිල්ලා හරිද? එක වස්තුවක් ඇවිල්ලා සැබෑ ලෝකයේ එයා පිහිටනකොට එයාගේ තියෙන ලක්ෂණ මොන වගේද? හරිද? ඊළඟට එයා කරන දේවල් මොනවාද? හරි? ඒ කියන්නේ features and ඒ කියන්නේ මේ features and methods. හරි? එයාගේ අංග ලක්ෂණ මොන වගේද? එයා කරන දේවල් මොනවාද? අන්න ඒ විදිහට වස්තු නැඹුරු ක්‍රමවේදයේදී අපි වෙන් කරනවා. සාමාන්‍යයෙන් අපි මේක ප්‍රායෝගිකව පද්ධතියක් නිර්මාණය කරගෙන යනකොට අපි ඒක නිර්මාණය කරනවා ක්ලාස් ඩයග්‍රෑම් එකක් විදිහට අපි අඳිනවා. ඒක ඕගොල්ලන්ට උසස් පෙළ මේ විෂය නිර්දේශයේදී නැහැ. නමුත් උපාධි මට්ටමේදී මේක ඉගෙන ගන්නකොට යුනිවර්සිටි එකක අනිවාර්යෙන් ක්ලාස් ඩයග්‍රෑම්ස් අඳින විදිය කියලා දෙන ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ආකිටෙක්චර් එකේදී. එතකොට ඒ ක්ලාස් ඩයග්‍රෑම් එකේදී අපි මේක හොයා ගන්නවා. අපි මේක නිරූපණය කරනවා මේ දත්ත සහ ක්‍රියායන තනි භූතාර්ථ වලට වෙන් කරලා. හරි? එතකොට C කියන එක මෙතනදී නිවැරදි. එහෙමනම් A සහ C කියන එක විතරයි මෙතනදී නිවැරදි හැටියට අපිට දකින්න ලැබෙන ප්‍රකාශ වන්නේ. එහෙමනම් තුන්වෙනි උත්තරය තමයි අපිට මෙතනදී ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු අවුරුද්ද රචනා ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් 2018 වසරේ ඉඳලා
හයවෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මේ පද්ධති සංවර්ධන නිරූපණය කරන ආකාරය පිළිබඳව දක්වන ඩයග්‍රෑම් එකක් වෙන data flow diagram එකට ආකාරයෙන් තමයි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. ටිකක් දිගයි මේ ප්‍රශ්න. හැබැයි තෝරගත්තොත් හොඳින් අපි කියවන්න පුරුදු වෙන්න ඕනේ. A සහ B කොටස් දෙකකින් සමන්විත වෙනවා. අපි බලමු A කියන කොටසේ මේකේ තියෙන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට 2018 2019 අවුරුදු දෙකේම මේක ආවේ මේ වගේ ඩයග්‍රෑම් එකක් දීලම තියෙනවා. ඒකේ යම් යම් මේ data flow අවස්ථාවල් හඳුනා ගන්න තමයි අපිට දීලා තියෙන්නේ. ඒවා තමයි ලියන්න අපිට අහලා තිබුණේ. එක්තරා රටක පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාදාමය පහත දැක්වෙන විස්තරය සහ දත්ත ගැලීම් සටහන ඇසුරෙන් පැහැදිලි කෙරේ. අයදුම්කරු විසින් අදාළ පාසල වෙත අයදුම් පත්‍රය යවනු ලැබේ. පාසල මගින් අයදුම් පත්‍රය ලැබුණු බවට අයදුම්කරුට දැනුම් දෙයි. අනතුරුව පාසල විසින් අයදුම් පත්‍රයේ ඇති තොරතුරු වල නිර්වද්‍යතාවය පහත දැක්වෙන පරීක්ෂා මගින් තහවුරු කෙරේ. හරි. ඉස්සෙල්ලාම ඇප්ලිකේෂන් එකක් ඉස්කෝලේට යවනවා. හරිද? ඒ කියන්නේ දැන් ඉස්කෝලේකට ඇතුළත් කරනවා නම් ඔන්ලයින් දානවා නම් අයදුම් පත්‍රයක් යවනවා. ඊට පස්සේ පාසල මගින් අයදුම් පත්‍රය ලැබුණු බවට මොකද වෙන්නේ? ප්‍රතිචාරයක් දෙනවා අනිත් පැත්තට. අපි බලමු මේ ඉන්නේ අයදුම්කරු. ඔයාලට පේනවා ඇති ඉස්සලාම් කරන්නේ මොකද්ද? හරි. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඇත්තටම පාසල මගින් අයදුම් පත්‍රයක් යොමු කරන අවස්ථාව තමයි මේ දකින්න තියෙන්නේ. මෙතන හරි. ඊළඟ එකේදී තමයි අපිට තියෙන්නේ අයදුම් පත්‍රය ලැබුණු බවට දැක්වෙන නිවේදනය සකස් කරලා අයදුම් පත්‍රය ලැබුණු බවට නිවේදනය තමයි මෙතනින් මේ යවන්නේ B කියන එකෙන්. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක. පාසල විසින් අයදුම් පත්‍රයේ ඇති තොරතුරු වල නිර්වද්‍යතාවය පහත දැක්වෙන පරීක්ෂාව මගින් තහවුරු කෙරේ කියලා කියනවා. හරි. ලැබුණයි කියලා දුන්නාට පස්සේ ඒවායේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරලා බලන සිස්ටම් එකෙන්. එතකොට දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ මෙතනින් ඔයාලට පේනවා ඇති මේ පළවෙනි level 1 DFD diagram එකේ මෙන්න මෙතනට එනවා. අයදුම් පත්‍රයේ විස්තර. මේ තියෙන්නේ මොකද්ද? database එකක්. මේ සංකේතයෙන් නිරූපණය වෙන database එකක්. එතකොට දැන් ලැබුණු බවට දැන්වූ අයදුම් පත මෙතනට ආවට පස්සේ දීලා තියෙන විස්තර චෙක් කරලා බලනවා. එතකොට ඒක එන්නේ මෙන්න මෙතනට. මෙන්න මේ අයදුම් පත්‍රය කියන මේ ඊතලයේ දිගේ මේ data flow එක දිගේ තමයි මෙතනට එන්නේ. එකේ දෙක කියන process එකට. එතන තමයි දැන් අපි ඉන්නේ. මොනවද බලන්නේ? අයදුම්කරුගේ සුදුසුකම්. යෝග්‍යතා පටිපාටිය යන දත්ත ගබඩාවෙන් ලබාගත් යෝග්‍යතා පටිපාටිය භාවිතයෙන් යෝග්‍යතා පටිපාටිය යන දත්ත ගබඩාවෙන් ලබාගත් යෝග්‍යතා පටිපාටිය භාවිතයෙන්. හරි. ඒක තමයි මෙන්න මෙතන තියෙන යෝග්‍යතා පටිපාටිය කියලා දත්ත වගුවක් තියෙනවා. ගබඩාවක් තියෙනවා. හරි. ඒකෙන් ලබා ගන්නවා මෙන්න මේක. ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඊ කියන අවස්ථාවේ තියෙන්නේ ඒක. ඒක චෙක් කරලා බැලුවට පස්සේ ඊළඟට මැතිවරණ කොට්ටාසේ ලියාපදිංචියක් ගැන අහනවා. ඒක ගන්න කොහෙන්ද? මැතිවරණ අධිකාරියෙන් ඡන්දදායක ලයිස්තුව ඉල්ලා යැවීමෙන් තමයි යන්නේ. එතකොට ළමයි දැන් මේ සිස්ටම් එකෙන් පරිබාහිර ආයතනයක් තමයි මැතිවරණ අධිකාරිය කියලා දීලා තියෙන්නේ. හරිද? ඒක නිසා තමයි ඒක රවුමකින් නිරූපණය කරන්නේ. data flow diagram වල සංකේතය බලා මතක් කරගන්න. බාහිර පාර්ශවයක් එක්ක ගනුදෙනු කරද්දී හරිද? කෙලින්ම දැන් data flow diagram අඳිනකොට මේ බාහිර පාර්ශව දෙකක් කෙලින්ම direct සම්බන්ධ වෙන්නේ නැහැ කවදාවත්. හරිද? එහෙම සම්බන්ධ වෙන්නේ නැතුව කෙලිම process එකක් කරහා දරුවනේ සම්බන්ධ වෙන්නේ. මැතිවරණ අධිකාරිය වෙනස්ම බාහිර ආයතනයක් නිසා රවුමකින් නිරූපණය කරනවා. එතකොට මේ process එකේ හැටියට මෙතන database එකකින් අර අයදුම්කරුගේ සුදුසුකම් ටික බලනකොට මෙතනින් D අක්ෂරය දාලා මොකද කරන්නේ? මැතිවරණ අධිකාරියෙන් තොරතුරු විමසා යවනවා. එතකොට ඡන්ද ලයිස්තුව ඡන්දදායක ලයිස්තුව තමයි මෙතන මේ D අකුරෙන් නිරූපණය වෙන්නේ. ඡන්දදායක ලයිස්තුව ඉල්ලීම හරිද? E කියන එකෙන් නිරූපණය කරන්නේ
ඡන්දදායක ලයිස්තුව. ඔයාලට පේනවා ඇති ඡන්දදායක ලයිස්තුව ඉල්ලීම කියන එක තමයි මේ D අකුරට එන්නේ. ඡන්දදායක ලයිස්තුව කියන එක තමයි E අකුරට එන්නේ. එයා ඒගොල්ලෝ අනිත් පැත්තට සබ්මිට් කරලා දෙනවා. ඊළඟ එක පදිංචිය. ඒක කොහෙන්ද බලන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටීම. දැන් අර වගේම තමයි මෙතනත් එන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ බාහිර ආයතනයක්. ඒ නිසා ඒක රවුමකින් සංකේතවත් කරනවා. එහෙමනම් බාහිර ආයතනයකින් ඒක සංකේතවත් කරනකොට මොකද්ද කරන්නේ? පදිංචිය තහවුරු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කරනවා. හරි? පදිංචිය තහවුරු කිරීම ඉල්ලීම. ආපහු G අකුර පදිංචිය තහවුරු කිරීම. ඒක G. මෙතනින් F එකෙන් ඉල්ලනවා G එකෙන් ලබා දීමයි කරන්නේ. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? තොරතුරු වල නිර්වද්‍යතාවය තහවුරු කරගත් පසු අයදුම් පත්‍රයේ පිළිගත් බව හෝ ප්‍රතික්ෂේප කළ බව හෝ කියන එක අයදුම්කරුට දන්වා සිටිනවා. හරිද? ඒක තමයි මේ තියෙන්නේ. දැන් එකේ දෙක දැන් මෙතනින් ආවා, මෙතනින් ආවා, මෙතනින් ආවා. මේක කරාට පස්සේ මෙන්න පිළිගත් බව සහ ප්‍රතික්ෂේප කළ තත්වය කියන එක මෙන්න මේ ඊතලයෙන් එන්නේ. පිළිගත් බව සහ ප්‍රතික්ෂේප කළ තත්වය මෙතනට ආවා. මෙන්න මේ ඩේටාබේස් එකට දරුවනේ නැවත ආවා. ඊට පස්සේ තමයි සුදුසුකම් ලැබුවාද නැද්ද කියන එක දන්වන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? මෙතනට ආවට පස්සේ අයදුම්කරුවාට ඉස්සෙල්ලාම දැනුවත් කරනවා H කියන එක හරහා පිළිගත්තාද නැද්ද කියන එක. හරිද? පිළිගත්තාද ප්‍රතික්ෂේප කරාද කියන එක තමයි මේ H එකෙන් එන්නේ. ඒ අතරේදී තමයි මේ පිළිගත් සහ ප්‍රතික්ෂේප කළ තත්ත්වය මෙතනටත් එන්නේ. මේ ඩේටාබේස් එකෙත් ඒක සුරක්ෂිත කරනවා කියලා තියෙනවා. හරිද? මේ ඔක්කොම චෙක් කරාට පස්සේ ඒගොල්ලෝ රික්වයර්ඩ්මන්ට් වලට ඕකේ නම් එහෙමයි, රිජෙක්ට් වුණා නම් එහෙමයි කියලා දන්නන අතරෙම ඩේටාබේස් එකත් අප්ඩේට් කරනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? පාසල විසින් වළංගු අයදුම් පත්‍ර විස්තර දත්ත ගබඩාවෙන් ලබාගෙන සුදුසුකම් ලත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ වලට දින නියම කරනවා කියන එක. හරි? දැන් මේ පැත්තෙන් මේව දන්නලා ඉවරයි. සිලෙක්ට් කරපු අය ඉන්නවනේ. සිලෙක්ට් කරපු අයට මොකද කරන්නේ? ඒගොල්ලන්ට වෙනම ප්‍රොසෙස් එකක් එනවා. 1.3 සම්මුඛ පරීක්ෂණ කාලසටහන සකස් කිරීම කියන එක. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? දින නියම කරගත්තට පස්සේ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අතර ඒ කැඳවීම තමයි මේ I කියන ඊතලෙන් පෙන්වන්නේ. එතකොට ඒකට මොනවද අදාළ වෙන්නේ? සම්මුඛ පරීක්ෂණයට අදාළ කරන මෙතනදී අපිට කැඳවීම් ලිපියක් සාමාන්‍යයෙන් එනවා. දිනයයි වෙලාවයි අපිට පෙන්නනවා. I කියන එකෙන්. අපිට ඒක යොදා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මොකද කරන්නේ? සම්මුඛ පරීක්ෂණයට කැඳ වූ අයදුම්කරුවන්ගේ ලයිස්තුව අධ්‍යාපන අධිකාරිය වෙත. හරි? අධ්‍යාපන අධිකාරිය කියලා මෙතන දීලා තියෙන්නේ. ඒගොල්ලෝ බාහිර පාර්ශවයක්. එහෙමනම් අධ්‍යාපන අධිකාරිය වෙත මේක යවනවා. අධ්‍යාපන අධිකාරිය වෙත යවන්නේ මොකද්ද? තෝරාගත්ත අයදුම්කරුවන්ගේ ලයිස්තුව. තෝරාගත්ත අයදුම්කරුවන්ගේ ලයිස්තුව. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අතරේදී සම්මුඛ පරීක්ෂණ විස්තර කියලා තවත් ඩේටාබේස් එකක් තියෙනවා. ඒකට මොකද යවන්නේ? සම්මුඛ පරීක්ෂණ කාලසටහන තමයි මෙතනින් යවන්නේ. K අකුර. හරි? එතකොට දැන් A සිට K දක්වා ලේබල් කරන එක විතරයි අපිට කරන්න දීලා තියෙන්නේ. දැන් බලන්න නැවත වතාවක් මොකද්ද මෙතන තියෙන්නේ කියලා. මම කිව්ව හැම දෙයක්ම මෙතන තියෙනවද කියලා බලන්න. ආපහු බැලුවොත් අයදුම්කරුවෝ ඉන්නවා. අයදුම්කරුවෝ අයදුම් පත්‍රයක් යොමු කරනවා ඉස්කෝලේට. ඒ අයදුම් පත්‍රය ලැබුණට පස්සේ ලැබුණු බවට නිවේදනයක් සකස් කරලා ඉවර වෙලා අයදුම් පත්‍රය ලැබුණු බවට ඒ පද්ධතිය විසින් එවනවා B කියලා ඊතලයෙන්. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ C කියන process එක සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? දැන් මෙතනට ආවට පස්සේ ලැබුණා කියලා මෙතනින් තියෙන database එකක් ලැබුණු බවට අයදුම් පත්‍ර දන්නලා ඉවර වෙලා මෙතනට එවනවා. අයදුම් පත්‍රයේ නිර්වද්‍යතාවය තහවුරු කරායින් පස්සේ තහවුරු කරන්නේ කොහොමද? නිර්වද්‍යතාවය තහවුරු කරන්නේ කොහොමද?
යෝග්‍යතා පටිපාටිය කියලා තියෙන ඩේටාබේස් එකක්. එතකොට ඒකෙන් සුදුසුකම් පටිපාටියේ තොරතුරු ටික ගන්නවා. ඒක තමයි අයදුම්කරුගේ සුදුසුකම් යටතේ මෙතනින් කියවෙන්නේ. ඊළඟට මැතිවරණ කොට්ටාසේ ලියාපදිංචි වෙලා ඉන්නවද කියන එක චෙක් කරන්න මැතිවරණ අධිකාරියට යවනවා. ඡන්දදායක ලයිස්තුව ඉල්ලලා යැවීමක් කරන්නේ D කියන එකෙන්. මේ තියෙන එක E කියන එකෙන් ඡන්දදායක ලයිස්තුව මැතිවරණ අධිකාරියෙන් ලබා දෙනවා. හරිද? එහෙම දුන්නට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පදිංචිය තහවුරු කරගන්න එක කරගන්නවා. F කියන එකට පදිංචිය තහවුරු කරන ලෙස ඉල්ලීම දෙන්න පුළුවන්. G කියන එකට පදිංචිය තහවුරු කර ගැනීම කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? හරි. H කියන එකෙන් ඒ ඔක්කොම මේ තුනම චෙක් කරලා බැලුවට පස්සේ තෝරගත්තද නැද්ද කියන එක දන්නනවා. H කියන්නේ ඒකයි. පිළිගත් බව ප්‍රතික්ෂේප කළ බව එහෙම නැත්නම් ඒ தත්ත්වය දන්වා සිටිනවා. ඩේටාබේස් එකකට අයදුම් පත්‍ර විස්තර කියන ඩේටාබේස් එකට මේ තොරතුරු ටික අප්ඩේට් වෙනවා. ඒ අතරෙදී සුදුසුකම් ලබාපු අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. ඒකට අවශ්‍ය කරන කාලසටහන් හැදීම තමයි 1-3 කියන process එකෙන් කරන්නේ. එහෙම වුණාම I කියන එකට අපිට යොදා ගන්න පුළුවන් ඒ සම්මුඛ පරීක්ෂණයට කැඳවීම. හරි. එහෙම නැත්නම් කැඳවීමේ ලිපිය කියන එක ලියන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයට දිනය සහ වේලාව ස්ථානය එහෙමත් ලියන්න පුළුවන්. මේ උත්තර තුනක් දීලා තියෙන්නේ. හරි. කැඳවීමයි සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපිය හරි. අන්න ඒ වගේ දෙයක්. ඒ ලිපියේ ඉතින් වෙලාවයි දිනය ඔක්කොම තියෙනවානේ. මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. එකක් ලිව්වනම් හරියටම හරි. මේ තුනෙන් ඕනම එකක්. ඒ අතරෙදී සම්මුඛ පරීක්ෂණ විස්තර පිළිබඳව ඩේටාබේස් එකකට මේ K කියන එක ඔක්කොම ස්ටෝර් කරගන්න සම්මුඛ පරීක්ෂණයේ කාලසටහන තමයි ඒකේ ස්ටෝර් කරන්නේ. ඒක අපිට මේ ඡේදයේ දීලා තියෙන මෙන්න මෙතනින් අධ්‍යාපන අධිකාරියට යවනවා. මොකද්ද සම්මුඛ පරීක්ෂණයට කැඳ වූ අයදුම්කරුවන්ගේ ලයිස්තුව. ඒකත් දීලා තියෙනවා මේකේ. ඉතින් මේක මේ DFD ඩයග්‍රෑම් එක දිහා හොඳට බැලුවොත් අපිට අමාරු නැහැ මේක තේරුම් ගන්න. බැලුවොත් ඒ ප්‍රශ්නේ B කියන කොටස දිහා බැලුවොත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ භාවිතා වෙන කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා අතර ප්‍රධාන වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කිව්වොත් මොකක්ද එතන වෙන්නේ? කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා අතර වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් මොකක්ද වෙන්නේ? මම මේක පැහැදිලි කරා මීට ඉස්සෙල්ලත්. කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතිය කළ යුතු වන්නේ කුමක්ද කියන එක. එහෙම නැත්නම් ලබා දෙන්න මොකක්ද කියන එක දැක්වෙන අවශ්‍යතාවයන් තමයි කාර්යබද්ධ අවශ්‍යතා හැටියට අපි හඳුන්වන්නේ. ඩිරෙක්ට්ලිම අපි බලාපොරොත්තු වෙනවා. හරිද? පැහැදිලි කරන්න කියලායි කියන්නේ. ඒ නිසා අපිට කෙටි උත්තර බලාපොරොත්තු වෙන්න බෑ. ටිකක් පැහැදිලි කිරීමක් අපිට ඕනේ. හරි? කාර්යබද්ධ අවශ්‍යතා මොනවද කියන එක. ඊළඟට කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන්නේ මොකද්ද? කිසියම් කාර්යයකදී පද්ධතියේ කාර්ය සාධනය කෙසේද? එහෙම නැත්නම් පද්ධතිය ක්‍රියා කරන්නේ කොහොමද? හරිද? අන්න ඒ වගේ දේවල් තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ. කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ? එහෙම නැත්නම් කොතරම් හොඳින් ඒක කොච්චර හොඳ ප්‍රමිතියකින් ඒව තියෙන්න ඕනේද? අන්න ඒ වගේ දේවල්. හරි? ප්‍රතිචාර දක්වන ආකාරය කොහොමද? විශ්වාසවන්තභාවය කොහොමද දක්වන්නේ? හරි? ආරක්ෂාකාරී බව ඊළඟට කාර්යක්ෂමතාවය අන්න එවැනි කාරණා පිළිබඳව තමයි එතනදී බලාපොරොත්තු වෙන්නේ. අපිට ඒ ටික විස්තර කරලා ලියන්න පුළුවන්කම තියෙනවා මෙතනදී. හරි? දැන් මේ ඒ අවුදේ මාකින් ස්කීම් එකේ දීලා තියෙන උත්තරේ තමයි මම මේ දාලා තියෙන්නේ. පද්ධතිය ක්‍රියාත්මක කළ යුතු වන්නේ කොහොමද කියන එක ගැන මේ එක තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් වලට පෙන්වන්නේ. ඒ කොටසට ලකුණු 4ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට ඒකේ දෙවෙනි කොටස දීලා තියෙනවා මොනවද? ඒ කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා පිළිබඳව හැඳින්වීමක් ලියලා ඉවරලා ඊට පස්සේ අපිට දීලා තියෙනවා සිස්ටම් එකක යෝජිත ඊවාණිජ වෙබ් ద్వාරයක තිබිය යුතු ඇතැම් කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා ලයිස්තුවක් පහත දැක්වේ කියලා. ඒ සිට J දක්වා මේ දීලා තියෙන ලිස්ට් එකෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ කාර්යබද්ධ අවශ්‍යතා මොනවද කාර්යබද්ධ නොවන අවශ්‍යතා මොනවද කියන එක අපෙන් අහලා තියෙනවා වෙන් කරලා ලියන්න කියලා. එහෙමනම් ඒවට මොනවද අයිති වෙන්නේ? කාර්යබද්ධ නොවන අවශ්‍යතාවනේ අපෙන් අහලා තියෙන්නේ.
ඔව් මෙතන අහලා තියෙන කාර්යබද්ධ නොවන අවශ්‍යතා මොනවද කියන එක අපි පොඩ්ඩක් වෙන් කරගත්තොත් ඉස්සෙල්ලා බලමු එකින් එක බලාගෙන යන්. ඒ කියන්නේ භාණ්ඩවල විවිධ සංලක්ෂණ පදනම අනුව හරි භාණ්ඩ සෙවීම සඳහා පරිශීලකට අවස්ථාවක් ලබා දීම. ඒ කියන්නේ අර වෙබ්සයිට් එකකින් අර මොනවද භාණ්ඩ අලෙවි කරන්න e-commerce සයිට් එකක්. හරියට නිකන් අර ඔය මේ තියෙන්නේ දැන් ඔය ebay.com වගේ අන්න ඒ වගේ සයිට් එකක් ගැන කියලා හිතන්නකෝ. දැන් එහෙම එකක් ගැන තමයි මේ තියෙන්නේ. හරි. එතකොට එහෙම සයිට් එක ඔන්ලයින් බඩු විකුණන්න තියෙන සයිට් එකක ඒ භාණ්ඩවල විවිධ සංලක්ෂණ අනුව භාණ්ඩ සෙවීම සඳහා පරිශීලකට අවස්ථාව ලබා දීම. සෙවීම සඳහා සර්ච් කරන ෆන්ක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒක කාර්යබද්ධයි. හරිද? ඒක කාර්යබද්ධයි. B පද්ධතිය ඕනෑම වෙබ් අතිරික්ෂයක ක්‍රියාත්මක කළ හැකි වීම ක්‍රියා කළ යුතු වීම. ඕනම බ්‍රවුසර් එකකින් යන්න පුළුවන් කියන එක. ඒක ඇත්තටම මේ වෙබ්සයිට් එක පැත්තෙන් බැලුවා මේක එච්චරම අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියන ගණයට අන්න ඒක අයිති වෙනවා. දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරේ මේදී කිසියම් කාර්යයකදී පද්ධතිය කාර්ය සාධනය වෙන්නේ කොහොමද? නැත්නම් පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? කෙරෙන්නේ කොහොමද කියන එක ගැන තමයි එතනදී කතා කරන්නේ. එහෙමනම් මේ B කියන එක කාර්යබද්ධ නොවන එකකට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඕනම වෙබ් මේ බ්‍රවුසර් එකකින් යන්න පුළුවන් වෙන එක ගැන කාර්යබද්ධ නොවන. පද්ධතිය පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීම. ඒකත් කාර්යබද්ධ නොවන එකක්. හරි? පහසුවෙන් ඒක අර මේ කරන්නේ කොහොමද කියන එක ගැන තමයි ඒ ගණයට වගේ අයිති වෙන්නේ. D භාණ්ඩ පිළිබඳ විවරණ කමෙන්ට්ස් ඉදිරිපත් කිරීමට සහ වෙනත් පරිශීලකයන්ගේ කමෙන්ට්ස් කියවන්න අපිට අවස්ථාවක් තියෙනවා කියන එක. හරි? යුසර් කෙනෙක් හැටියට අපිට කමෙන්ට්ස් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවනේ කමෙන්ට්ස් හරි කියවන්නත් අවස්ථාව තියෙන්න ඕනේ කියලා කියනවා. ඒක කාර්යබද්ධයි. ඒක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ඩිරෙක්ට්ම අපිට බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් එතනදී. එතකොට ඒක අදාළ වෙනවා අපිට එතනදී. පද්ධතිය මොකද්ද කරන්න ඕනේ කියන එක. පද්ධතිය බිඳ වැටීමක් හමු වෙව්වත් ඒ දත්ත සුරක්ෂිත විය යුතු වීම කියන එක. හරි? ඒකත් ඇත්තටම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. හරිද? වෙන්නේ කොහොමද කියලා තමයි එතනදී බලාපොරොත්තු වෙන්නේ. පද්ධතිය බිඳ වැටීමක් වුණොත් එතනදී මොකද්ද වෙන්න ඕනේ? හරි? ඒක දත්ත සුරක්ෂිත විය යුතු වීම. ඒක කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ගුණාංගය තිබිය යුතුයි සිස්ටම් එකේ. F තමන් කැමති භාණ්ඩ පිළිබඳව පැතුම් ලයිස්තුව විශ් ලිස්ට් එකක් සාදා ඒ නඩත්තු කර පවත්වාගෙන යාමට පරිශීලකට අවස්ථාව ලබා දීම. හරි? මට ඕන බඩු ටික මොනවද කියලා ලිස්ට් එකක් හදලා තියාගෙන තියන්න පුළුවන්කම තියෙනවා නම් ෆන්ක්ෂන් එකක්. ඒක ඇත්තටම ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක්. ඒක කාර්යබද්ධයි. ඒක අනිවාර්යයෙන්ම සිස්ටම් එකේ තිබිය යුතු දෙයක්. ඒ වගේ සයිට් එකක. G නාමාවලියේ ඇති භාණ්ඩ බලා ගැනීමට පරිශීලකට අවස්ථාව ලබා දීම. G නාමාවලියේ ඇති භාණ්ඩ බලා ගැනීමට. ඔව් ඒකත් කාර්යබද්ධයි. අනිවාර්යෙන් තිබිය යුතු එකක්. H පද්ධතිය දවසේ පැය 24ම සතියේ දින 7ම ඒ කියන්නේ 24/7 මෙතඩ් එකට සහ වසරේ දින 365ම භාවිතා කළ හැකි වීම. ඒ කියන්නේ සතියේ දවස් 365ම පැය 24ම දකින්න පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියන එක. ඒක කාර්යබද්ධ නොවන එක. හරි? ඒක කෙරෙන්නේ කොහොමද කියන ගණයට තමයි අයිති වෙන්නේ. ඒක නිසා මොකද්ද? ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. I පරිශීලක නාම හා මුරපද හරහා පරිශීලකයන්ගේ තත්ත්වතාවය එහෙම නැත්නම් ඔතෙන්ටිසිටි එක තහවුරු කර ගැනීමට හැකි විය යුතුයි. පරිශීලක නාම සහ මුරපද හරහා පරිශීලකයන්ගේ තත්ත්වතාවය තහවුරු කර ගැනීමට හැකි වෙන්න ඕනේ කියලා කියනවා. එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. අනිවාර්යෙන් තිබිය යුතුයි. නේද? යූසර්නේම් පාස්වර්ඩ් ගහලා චෙක් කරන්න බෑ අනිවාර්යෙන්. එහෙම නැත්නම් සිස්ටම් එකක් කියලා කියන්න බෑනේ නේද? එහෙමනොත් ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ නිසා ඒක කාර්යබද්ධයි. J ලෝක ව්‍යාප්ත පරිශීලකයන්. හරි? වෙනත් රටවල් වල අයටත් ඒක පාවිච්චි කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඒ අයටත් තියෙනවනේ. ඒක සරලව කිව්වොත් සාමාන්‍ය ඔයාලා දැකලා ඇති වෙබ්සයිට් එකක අර ලැන්ග්වේජ් එක චූස් කරන්න තියෙනවනේ. ලැන්ග්වේජ් එක නේද? එතකොට දැන් ප්‍රංශ ජපන් ජර්මන් ආදී කියලා මෙතන උදාහරණයක් වාක්‍ය දීලම තියෙනවා අපිට නේද?
අන්න ඒ වගේ දෙයක් බලනකොට ඒ රටවල් වල අයට සාමාන්‍යයෙන් වැඩි ඉංග්‍රීසි භාෂාව ඒගොල්ලෝ භාවිතා කරන්නේ නැති නිසා ඒගොල්ලොන්ගේ මේ භාෂාවෙන් මේ දේවල් තියෙනවා නම් අන්න ඒ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක කාර්යබද්ධ නොවන එකක්. ඒ කියන්නේ ඩිරෙක්ට් නැහැ. ඒක තිබුණොත් හොඳයි. හරි? ඒ වගේ අවස්ථාවක් ආවොත් කෙරෙන්නේ කොහොමද? කරන්නේ කොහොමද? එහෙමනම් අපෙන් අහන්නේ A සිට J අතුරෙන් කාර්යබද්ධ නොවන අවශ්‍යතා ටික මොනවද කියන එකයි. දැන් අපි ඒවා පැහැදිලි කරගත්තා. මෙන්න තියෙනවා ඒ ටික. B C E H J B C E H J පැහැදිලි නේද? එහෙමනම් ඒ කාරණා පහ තමයි අපිට non functional requirements වලට ගන්න පුළුවන්කම තියෙන්නේ. මම මෙතනදී බලන්න ඕන දෙයක් මම මේ පෙන්නලා තියෙන මෙතනදී හැම නිවැරදි එකකටම එක ලකුණ ගානේ පිරිනමලා තියෙනවා. හරිද? ඒ වගේම ඔයාලා වැරදි උත්තරයක් ලිව්වොත් ඒකට ලකුණක් අඩු කරනවා. හරිද? වැරදි උත්තර පහක් මෙතන ලියලා තිබුණා නම් කෙලින්ම ලකුණු 0යි. ලකුණු ලැබෙන්නේ නැහැ. හරිද? ඒ වගේම වැරදි උත්තර සංඛ්‍යාවක් හරි උත්තර ගානට වඩා වැඩි ලියලා තියෙනවා නම් ඒත් ලකුණු 0යි. හරි? ඒ කියන්නේ ඍණ ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ මොකද්ද? කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන් පිළිබඳව ඔයාලා හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒක වැදගත්ම දේ තමයි නිර්වචනය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්. මෙන්න මේක. කාර්යබද්ධ අවශ්‍යතාවය anu කියන්නේ මොකද්ද? පද්ධතිය කළ යුතු වන්නේ කුමක්ද? හෝ ලබා දෙන්නේ කුමක්දයි දැක්වෙන අවශ්‍යතා කාර්යබද්ධ අවශ්‍යතාවයයි. හරිද? කාර්යබද්ධ අවශ්‍යතාවය anu පද්ධතියේ තාක්ෂණික කාර්යබද්ධතා ලෙසද දැක්විය හැක. ආදාන ප්‍රතිදාන අතර හැසිරීමේ උපක්‍රම හෝ මෘදුකාංග විසින් දෙන ලද ආදානයකට ලබා දිය යුතු ප්‍රතිදානය ප්‍රදර්ශනය කිරීම එහෙම බලාපොරොත්තු වෙන්න මෙහෙයුමකුත් තියෙනවා. මේ මෙතන උත්තර දෙකක් තියෙන එකම ඩෙෆිනිෂන් එක දෙන පද්ධතිය කරන්නේ ඕනේ මොකද්ද කියන එක පිළිබඳව දැක්වෙන අවශ්‍යතා කාර්යබද්ධ අවශ්‍යතා හැටියටත් හරිද? එහෙම නැත්නම් අපි ඉන්පුට් කරනකොට ඒක හරියටම ප්‍රොසෙස් කරලා ලබා දෙන අවුට්පුට් එක මොන වගේද කියන එක ගැන කියවෙන අවශ්‍යතාව තියෙනවා නම් ඒක කාර්යබද්ධ. කාර්යබද්ධ නොවෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? කරන්නේ කොහොමද? පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන දක්වන අවශ්‍යතාවන් පිළිබඳව තමයි ඒකට එන්නේ. හරිද? එහෙම නැත්නම් මොන වගේ ප්‍රමිතියකටද ඒ කාර්යයන් සිද්ධ වෙන්නේ කියන එක ගැන. එතකොට උදාහරණ දීලා තියෙනවා ප්‍රතිචාර දැක්වීමේ ස්වභාවය විශ්වාසවන්තභාවය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන්වල එක ප්‍රධාන ගුණාංගයක්. අනිත් එක තමයි ආරක්ෂාකාරී බව. ඊළඟට නඩත්තු කිරීමේ හැකියාව. හරි? ඒ වගේම භාවිතයේ පහසුව. නොදන්නා කෙනෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි? ඔන්න ඔය ඩෙෆිනිෂන් දෙක ඔයාලා හරියට අවබෝධ කරගත්තායින් පස්සේ තමයි දරුවනේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒක නිසා තමයි වැරදි උත්තරයක් ලිව්වොත් ලකුණු කපන්නේ. අන්න ඒකයි මේ උසස් පෙළ විභාගයේ මේ ප්‍රශ්නය තෝරා ගන්නකොට ඔයාලා සැලකිලිමත් විය යුතු කාරණේ. ඉතින් මේක බය වෙන්න එපා, අමාරු දෙයක් නෙවෙයි. ඔයාලා මේක හරියට ඔලුවට දාගත්තොත් ඇත්තටම මේ 6 වෙනි ප්‍රශ්නය කරන්න පුළුවන්. හරි? එහෙමනම් අපි ඔතනින් අපේ මේ පාඩම අද අවසන් කරමු. හරි? ඒ නිසා වැඩියෙන් පොඩ්ඩක් අපි මේ ප්‍රශ්නය ගැනත් අපි අවධානය යොමු කරමු. ඔයාලට තෝරගෙන ලියන්න තියෙන්නේ මේක 6 වෙනි ප්‍රශ්නේ හැටියට එන්නේ මේ පද්ධති සංවර්ධන පාඩමේ. ඉතින් මේක අමාරු නැහැ. හරියට විස්තරය කියලා කරගන්න පුළුවන් එකක්. මේ වගේ අපිට DFD ඩයග්‍රෑම් එකක් දීලා ලේබල්ස් නම් කරන්න එනකොට ඒක ගැන අපිට හොඳින් කියවලා බලලා මේක සම්පූර්ණ කරගන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් මෙතන මේ පාඩමට අදාළ කරන යම්කිසි තියරි එකක් දීලා ඒකේ මෙන්න මේ වගේ දේවල් දෙන එක තමයි තියෙන්නේ. හරි? එහෙනම් අපි මෙතනදී බලාපොරොත්තු වෙන 2018 ඉඳලා මේ ආකෘතිය වෙනස් වුණා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ 2018 19 කියන අවුරුදු දෙක ගැන විතරයි තාම අපිට අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙන්නේ. අවුරුදු දෙකේම මේ ප්‍රශ්නය මේ පාඩමට අදාළව පද්ධති සංවර්ධන පාඩමට අදාළව ආවේ කොහොමද කියන එක ගැන තමයි මම මෙතනදී සාකච්ඡා කළේ. එහෙනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් සියලු දෙනාට.